සික්ස්ටියුට් එක මේ මම දාලා තියෙනවා මේ චැට් එකේ ඒක අවශ්‍ය කට්ටිය ගන්න පුළුවන්. හරි. හරි අපි කලින් දවසේ අන්තිමටම කතා කරේ අපි කතා කරා මේ continuous distributed මේ continuous random variable වලටදී වෙන්න ඕන වෙනස්කම් ගැන කතා කරා. එතකොට ඒ වෙනස්කම් ගැන කතා කරාට පස්සේ අපි කිව්වා මෙහෙම ෆන්ක්ෂන් එකක් ඕනේ කියලා නේ, අලුත් ෆන්ක්ෂන් එකක් ඕනේ කියලා කිව්වා. ඒකට අපි කිව්වා probability density ෆන්ක්ෂන් එක කියලා. හරි නේද? අර p කියන ෆන්ක්ෂන් එක තවදුරටත් අපි යූස් කරන්නේ මේ p කියන එක. අපි යූස් කරන්නේ දැන් f කියලා එකක් probability density ෆන්ක්ෂන් එකක් කියලා එකක්. හරි MCQ දෙක කරන්න මම. හරි probability density function එකක් කියන එක තමයි මේ අපි මේ continuous random variable වලට ආවට පස්සේ පාවිච්චි කරන්නේ මේක ගැන අපි කතා කරා. අන්න මෙහෙම එකක් තමයි පාවිච්චි කරන්න කියන එක ගැන කතා කරා. හරිද? ඊට පස්සේ අපි කතා කරා මේ function එකට තියෙන ඕන ලක්ෂණ දෙකක් ගැන කතා කරා. හරි නේද? මොකද වෙන්න ඕනේ කිව්වේ අරකේ මේ probability වල එකතුව වෙනවා වගේ මෙතන මේක area under the curve සැලකුවාම එක එකක් වෙන්න ඕනේ කියන එක ගැන කතා කරා. හරිද? ඊට පස්සේ තව දෙයක් වෙන්න ඕනේ මෙන්න මෙතන අර ටියුට් එකේ අඩුපාඩු තිබ්බ මම ඒ දේවල් හැදුවා. අලුත් ටියුට් එක දුන්නේ එකයි ඒක ගන්න. හරි නේද? එතකොට මෙතන මේ f කියන ෆන්ක්ෂන් එක අනිවාර්යයෙන්ම ධන ෆන්ක්ෂන් එකක් වෙන්න ඕනේ. දැන් අරකේ p වෙනුවට මෙතනට f තමයි එන්නේ අලුතෙන්. හරි නේද? එතකොට අර p වලින් තිබ්බ එක අලුතෙන් f දාලා ලිව්වම මේ විදිහ තමයි එන්නේ. හරි නේද? එහෙනම් මොනවද තියෙන ලක්ෂණ දෙක? ආයෙ මම කියනවා මොනවද තියෙන ලක්ෂණ දෙක? දැන් මේක මේ හරි අපි ලියමු ලක්ෂණ දෙක. දැන් f කියන තමයි ලක්ෂණ අලුත් ලක්ෂණ දෙක කියන්නේ f කියන. මොකද වෙන්න ඕනේ f කියන එක හරිද? මේ fx කියන එක. මේ f කියන්නේ මොකද්ද? probability density function එක කියන එක. හරිද? එතකොට මේ probability density function එකේ නැත්නම් f කියන එක තියෙන්න ඕනේ මේ වගේ ලක්ෂණ. මොනවද තියෙන ලක්ෂණ දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මේ fx කියන එක ධන වෙන්න ඕනේ. ඒ කියන්නේ fx කවදාවත් මේ ඉරෙන් යනට යන්න බෑ අපි කතා කරා. හරිද? දැන් fx කවදාවත් මෙහෙම යන්න බෑ. නේ? ඇයි මේ වර්ගඵලයක් නේ ගන්න ඕනේ. එතකොට මෙහෙ ඒව එන්න බෑ. හරි නේද? එහෙනම් fx ධන වෙන්න ඕනේ පළවෙනි කන්ඩිෂන් එක. දෙවෙනි කන්ඩිෂන් එක මොකද්ද වෙන්න ඕනේ? හරිද? මේ කන්ඩිෂන් එක කලිනුත් තිබ්බයි කියලා මම කතා කරා නේද? මේක p ගත්තත් ඒක එහෙමම තමයි. හරිද? මේක p ගත්තා නම් මොකද්ද වෙන්න ඕනේ? px ගත්තා නම් ඒක තියෙනවනේ කොහෙද? බිඳුවයි එකයි අතර අපි කතා කරා නේ. හරිද? මේ තමයි ඩිස්ක්‍රීට් වලදී තියෙනවනේ මේක. තමයි මේක වෙනකොට තියෙන්නේ. හරිද? එතකොට තව එකක් තියෙන්න ඕනේ මේ area under the curve සැලකුවොත් එහෙම. හරිද? fx හරිද? මේක කීයක් වෙන්න ඕනේද? එකක් වෙන්න ඕනේ. එතකොට මේ තමයි කන්ඩිෂන් දෙක මොනවට අදාළවද? යම් ෆන්ක්ෂන් එකක් probability density ෆන්ක්ෂන් එකක් වෙන්න නම් මේ දෙක තියෙන්න ඕනේ. හරි නේද? එතකොට අර හේ තිබ්බේ මේකනේ. ඒක වෙනකොට තමයි මේක ආවේ. මේක වෙනකොට කලින් එකේ තිබ්බේ මොකක්ද? අපි කතා කරොත් එහෙම මෙහෙම px මතක ඇති. හරිද? px සමාන වෙන්න ඕනේ එකට. ඒක වෙනකොට හරිද? එතකොට මේ ඒකට සමගාමීවම මේකේ එන දෙක තමයි මේ තියෙන්නේ. හරි නේද? හරි. අපි යන් හරි. මම අර MCQ දෙකට එන්න. ඊට ඉස්සෙල්ලා අපි මේකේ චුට්ටක් ගණන් වලට ආයෙ ගිහිල්ලමු පොඩ්ඩක්. හරි. මේක තමයි මේ අපි කතා කරපු සමරේකේද. හරි නේද? මේ ලක්ෂණ දෙක තියෙන්න ඕනේ කියලා කිව්වා. හරි. ඕගොල්ලෝ හරි. මෙතන තියෙන එක අපි කරමු. මම ටියුට් එක චුට්ටක් වෙනස් කරා මෙතන. හරි. දැන් මෙතන අපිට දීලා තියෙනවා ෆන්ක්ෂන් එකක්. හරි නේද? ෆන්ක්ෂන් එකක් දීලා තියෙනවා f කියලා එකක්. කොහොමද මේ ෆන්ක්ෂන් එක වෙන්නේ කියලා බලන්න. මේ ෆන්ක්ෂන් එක මෙන්න මෙහෙම දීලා තියෙනවා. හරි නේද? ඒ කියන්නේ එක එක වෙලාවට එක එක ඒවා තියෙනවා. හරි නේද? උදාහරණයක් විදිහට අපි බැලුවොත් එහෙම චුට්ටක් ඉන්නකෝ. හරි. මේ ෆන්ක්ෂන් එක හරි දැන් මේ වරදව තේරුම් ගන්න එපා. මේක probability density function එකක් කියලා දීලා නැහැ කොහෙවත්. හරිද? probability density function එකක් කියලා දීලා නැහැ. කොහෙවත් දීලා නැහැ නේද?
consider the function ඔන්න function එකක් දීලා තියෙනවා අපිට f කියලා හරිද මේ ටික හොඳට තේරුම් ගන්න මොකද මේ ටික අතහැරලා කරන්න බෑ හරි නේද මොකද ගිය අවුරුද්දේ ආවේ මේ වගේ හරි නේද ඒක නිසා මේ ටික හොඳින් තේරුම් ගන්න තේරෙන්නේ නැත්නම් ආයෙ යන්න අපි කතා කරමු හරි නේද හරි දැන් function එකක් දීලා තියෙනවා හරිද එතකොට අපෙන් අහන්නේ ඒක අපි ඒක පෙන්වන්න මොකක් කියලාද f එක probability density function එකක් කියලා පෙන්වන්න ඕනේ හරි නේද එතකොට මොකද පෙන්වන්න ඕනේ condition දෙක අපි කතා කරපුවා කලින් condition දෙක මොකක්ද දෙන්න ඕනේ fx හැම වෙලාවෙම ධන වෙන්න ඕනේ ඒ කියන්නේ අර මේ diagram එක ගන්නාම ඊට උඩින් තියෙන්න ඕනේ හරි නේද දෙවෙනි condition එක මොකද්ද area under the curve හරිද රිනානා ඒ කියන්නේ හැමතැනම area under the curve එක බැලුවාම කීයද වෙන්න ඕනේ එක වෙන්න ඕනේ හරි නේද හරි එතකොට ওই condition දෙක තියෙනවා කියලා පෙන්නනවා නම් හරි හරි නේද හරි අපි බලමු මෙන්න මේ කියන ෆන්ක්ෂන් එක මොන වගේද කියලා දැන් මම මේ ඇඳලා තියෙන මේ ෆන්ක්ෂන් එක තමයි මේ වර්ගඵල ටික අමතක කරන්න මේ ෆන්ක්ෂන් එක මොකක්ද කියලා බලමු ඍණ එකේ ඉඳන් ධන එක වෙනකම් හරිද ඍණ එකේ ඉඳන් ධන එක වෙනකම් කියලා කියන්නේ මෙන්න මේ හරියදී නේද හරිද ඍණ එකේ ඉඳන් ධන එක වෙනකම් මොකද තියෙනවා කියලා කියන්නේ දශම හරි දශම 1x ධන දශම 3 fx කියන්නේ හරිද හරි මේ ෆන්ක්ෂන් කියවන විදිය තේරුම් ගන්න හරිද මේ පරාසය මොකද පරාසය ඍණ එකේ ඉඳන් ධන එක වෙනකම් හරි නේද ඒ කියන්නේ ඍණ එකේ ඉඳන් ධන එක වෙනකම් මොකද තියෙනවා කියලා කියන්නේ දශම 1x ධන දශම 3යි කියලා තියෙනවා හරි නේද හරි අපි මේක ඍණ එකේදී කීයද කියලා බලමු ඍණ එකේදී ඍණ එකේදී හරි හරි ඍණ එක මම මෙතනට ආදේශ කරනවා ඔයගොල්ලෝ හදන්න කීයද කියලා ඍණ එකේදී මේක යගේ හරි දශම 3යි මෙතන සුළු කරා නම් එනවා කීයද මෙතන ඍණ දශම 1යි ධන දශම 3යි හරි නේද එතකොට අගේනවා කියේ කියලා දශම 2යි කියලා අගේනවා හරි නේද එහෙනම් ඍණ එකේදී මේ ෆන්ක්ෂන් එක කොච්චරක් උඩින්ද තියෙන්නේ නැත්නම් ෆන්ක්ෂන් එකේ අගය කීයද දශම 2යි ඔන්න ඒක මම ලකුණු කරා මෙන්න මෙහෙම හරි නේද ඍණ එකේදී මේක කීයද දශම 2යි දැන් ධන එකේදී මේකේ උස බලමු කීයද කියලා ධන එකේදී මේ ෆන්ක්ෂන් එකේ අගය මෙන්න මෙතන අගය කීයද කියලා බලමු හරි මොකද කරන්න ඕනේ දාන්න ඕනේ මොකද්ද f1 හරි f1 ආදේශ කරලා බලමු මේකේ එතකොට 0.1යි x වෙනුවට දාන්න ඕනේ මොකද්ද 1 ඊට පස්සේ දශම 3යි හරි නේද ඊට පස්සේ මේක සුළු කරලා බලමු අපි දශම 1යි දශම 3යි කියන්නේ දශම 4යි එහෙනම් මේ උස කීයද දශම 4යි හරි නේද හරි එහෙනම් මට අඳ ගන්න පුළුවන් මෙන්න මේ කැලල හරි එහෙනම් fx මෙතන දැන් මම මේ ලක්ෂ දෙක යා කරන හරිනේ මේ ලක්ෂය මම හොයාගත්තා මේ ලක්ෂයත් මම හොයාගත්තා දැන් ওই දෙක මම යා කරනවා හරි ඒ හරි ෆන්ක්ෂන් එක එහෙනම් මේ කැලල මම ඇඳලා ඉවරයි හරි නේද හරි අපි ඊළඟ ටිකට යමු හරි මේ මොකද්ද x කියාගේ 1.6 ඉඳන් 2.4 වෙනකම් හරි දැන් එක මෙතන නම් 1.6 තියෙන්නේ ඉස්සරහින් ඒක නිසා මම ලකුණු කරගත්තා 1.6 කියලා හරි නේද 1.6 2.4 කියන්නේ ඊටත් වඩා ඉස්සරහ තියෙන එකක් ඒතකොට 2.4 කියලාත් මම ලකුණු කරගත්තා නිකන් ඔය ලකුණු කරගත්තේ හරි නේද හරි දැන් 1. මේ x කියාගේ 1.6 ඉඳන් 2.4 දක්වා ඒ කියන්නේ මේ පරාසයේදී f කියාගේ කීයයි වෙනවා කියලාද කියන්නේ දශම 5. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. f කියාගේ කීයද දශම 5යි. එහෙනම් මම ලකුණු කරගත්ත දශම 5 කියන එක ඒ කියන්නේ 1.6 දිත් කීයද දශම 5යි 2.4 දිත් කීයද දශම 5යි. එහෙනම් මේක එක පොයින්ට් එකක්. හරිද මේක අනිත් පොයින්ට් එක මම ඒ දෙක යා කරා. හරි නේද? හරි ඊට පස්සේ මේ කන්ඩිෂන් එකත් එතකොට හරි. ඒ පරාසයේදී එහෙමයි ෆන්ක්ෂන් එක. හරි නේද? හරි. otherwise කියන්නේ මොකද්ද? අනිත් වෙලාවට OW කියලා දෙන්නේ otherwise කියන එක. හරිද? ඒක දැනගත්ත ලියා ගන්න OW කියලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ otherwise. ඒ කියන්නේ අනිත් හැමතැනදීම කීයදාගේ බිඳුව. එහෙනම් මේ හරියදී ෆන්ක්ෂන් එක කීයද? බිඳුවයි. හරිද? මීට ඉස්සෙල්ලත් ෆන්ක්ෂන් එක යගේ කීයද? බිඳුවයි. මීට පස්සෙත් ෆන්ක්ෂන් එක යගේ කීයද? බිඳුවයි. ඇයි otherwise හැමතැනම බිඳුවයි. හරි නේද? හරි. දැන් මට කියන්න කාට හරි මේ ෆන්ක්ෂන් එක ඇඳ ගන්න තේරෙන්නේ නැත්නම් මට කියන්න. හරිද? මේ ටික එන්නේ කොහොමද කියලා පස්සේ බලමු. මේ අස්සේ තියෙන වැලියු ගැන හිතන්න බෑ වර්ගඵලයනේ. මේ දෙක දැන්ට හිතන්න එපා. මේ උසවල් ලකුණු කළ මම දැන් f ඇඳලානේ මේ ටික. f ඇඳලා ලස්සන්ට හරි බලන්න f අන් දෙක තේරුම් නැත්නම් කවුරු මට chat එකේ දාන්න මැසේජ් එකක්. f අඳින්න තේරෙන්නේ නැත්නම්. හරිද? මම මේ හදන්න ළමයි අමාරුම ගණන්.
හරි නේද අමාරුම ගානක් හදන්නේ එතකොට ඔයාලට එක්සෑම් එකේ මොකක් ආවත් හදන්න පුළුවන් හරි නේද ඒක නිසා මේවා අමාරුයි කියලා අත්හැරලා දාන්න එපා අපිත් එක හදමු හරිද බැරි නම් ආය ආගෙන ආය හදමු හරි නේද හරි කාට හරි ප්‍රශ්නයක් තියෙනවා මේක අද ගන්න තේරෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ මම ගැරන්ටි කරලා කියනවා මේ ටියුට් එකේ තියෙනට වඩා අමාරු ගානක් නම් එන්නෙම නැහැ විභාගෙට මේ ටියුට් එකේ ගණන් 40ක් මම දානවා ඒ 40 හදන්න පුළුවන් නම් ඔයා මේ මොනවාද probability ගාන ගැන කිසිම දෙයකට බය වෙන්න එපා හරිද එතකොට තමුන්ට බැරි නම් ආය උත්තර හදන්න ඉතරේ කරන්න ඕන කල් තියෙනවා නේද හරි බලමු මොනවයි ප්‍රශ්න තියෙනවද කියලා හරි ආයෙ කියලා දෙන්න කියනවා හරි අපි අහගමු දැන් තීරිච්ච කට්ටිය බලන්න මේක 0.6 උනේ කොහොමද 0.4 උනේ කොහොමද කියලා ඒගොල්ලෝ බලන්න වර්ගඵලය හොයන්න දන්නව නේද හරි අපි මේක ආයෙ බලමු තීරිච්ච නැති කට්ටියට ආයෙ හදමු හරි ඔන්න දැන් මේ ෆන්ක්ෂන් එකක් දීලා තියෙනවා අපිට දැන් අපි මෙච්චර කල් ඉගෙන ගත්ත ෆන්ක්ෂන් එක සරලව මෙහෙමනේ තියෙන්නේ fx සමානයි 2x ධන 1 හරි නේද ඒ කියන්නේ x කියාගේ හැමතිස්සෙම මොකෙන්ද දෙන්නේ 2x ධන 1 හරිද දැන් මේ වගේ සරල ෆන්ක්ෂන් එකක් දෙන්නත් පුළුවන් විභාගෙට හරි නේද මම තෝරලා දීන්නේ අමාරු ෆන්ක්ෂන් එක හරිද ඇයි මම මේක අමාරුයි කියන්නේ මේක එක එක තැන් වලදී හැසිරෙන්නේ එක එක විදියට හරි නේද උදාහරණයක් විදියට ඍණ එකේ ඉඳන් ධන 1 හරියදී මොන වගේ තියෙන්නේ 0.1x ධන 0.3 තමයි තියෙන්නේ හරිද 1.6 ඉඳන් 2.4 වෙනකම් මොකක්ද තියෙන්නේ ඒ හරිය කියන්නේ මේ හරිය මොකක්ද තියෙන්නේ 0.5 හරිද අදර්වයිස් කියන්නේ අනිත් හැම තැනදීම බිඳුව ඒක තේරුම් ගන්න මුලින් හරි නේද හරි දැන් අපි ඍණ එක මට වැදගත් ආයෙ මොකක්ද ඕනේ ධන එකක් ඕනේ හරි ඊට පස්සේ මොකද්ද 1.6 1.1 මෙතන නම් 1.6 මේ හරියට නැත්නම් 1.6 ඊට පස්සේ 2.4 මෙහෙම මම නිකන් බොරුවට අඳින්නේ ඒ කියන්නේ මේ නිකන් මේ දුරවල් ගැන හිතන්න එපා හරි ඊට පස්සේ මම බලනවා හරි එහෙනම් මේ හරිය ෆන්ක්ෂන් එක මොන වගේද කියලා බලමු මම බලනවා f ඍණ 1 හරි ඍණ එකේදී කීයද කියලා බලනවා ඍණ එකේදී මෙතන කීයද 0.1යි එක්ස්ට්‍රා දාන්න ඕනේ මොකද්ද ඍණ 1 හරි එක්ස්ට්‍රා ඍණ 1 දානවා ධන 0.3 හරිද මේ මම හදන්නේ කොයි හරියට අදාළවද ඍණ 1යි 1යි අතර තියෙද්දි තමයි මම මේ හදන්නේ හරිද මේ මෙතන මේ සමාන කිරීමක් එන්න ඕනේ නැත්නම් හරියන්නේ නැහැ නේ හරි අපි සමාන කිරීමක් දාමු එතනට දැනට කමක් නැහැ හරි මේක කන්ටිනියස් ඉන්න මම කිව්වා මේ නැති වුණත් අවුලක් නැහැ කියලා ඒ නිසා ගණන් ඒක තිබ්බත් එකයි නැත්ත් එකයි හරි දැන් f ඍණ 1 හැදුවම මේක මම සුළු කරාම එනවා මට කීයද මෙතන ඍණ 0.1ක් එනවා 0.2යි කියලා එනවා හරි නේද එහෙනම් ඍණ එකේදී ෆන්ක්ෂන් එකේ අගේ කීයද 0.2 එහෙනම් මෙතන අගේ කීයද ඍණ එකේදී අගේ කීයද 0.2 හරි මෙතන එන්න ඕනේ මේක ඒක මම ලකුණු කරගන්න එහෙනම් එකේදී කීයද එන්න ඕනේ 0.2යි හරි නේද ඊට පස්සේ f එකේදී කීයද එන්න ඕනේ හරි f එකේදී එන්න ඕනේ කියන මම ආදේශ කරලා බලනවා එක දාලා බලනවා හරි 0.3යි හරි එතකොට කීයද එන්න ඕනේ 0.4 හරි එහෙනම් එකේදී කීයද එන්න ඕනේ එකේදී එන්න ඕනේ 0.2 මේ හරියනේ 0.4 කියන්නේ තව උඩ හරි මේක 0.4 හරි නේද හරි එහෙනම් මෙතන ඉඳන් මෙතනට ෆන්ක්ෂන් එක හරි මෙතන ඉඳන් මෙතනට කොහොමද යන්නේ මෙතන මෙහෙම විදිහට යන්නේ මොකද මේක සරල රේඛාවක් නේ මේ බිංදුව x ධන ax ධන b වගේ එකක් නෙමෙයි ඒක නිසා මෙහෙම තමයි යන්නේ හරි ෆන්ක්ෂන් එක හරි නේද හරි එහෙනම් මේ කැලල අපි ඇඳලා ඉවරයි මේ හරිය බලමු 1.6 ඉඳන් 2.4 වෙනකම් මේ හරියේදී මොකද්ද වෙන්නේ මේ හරියේදී අපි අලුතෙන් හදන්න ඕනේ නැහැ යා කියනවා මේ හරියේදී ෆන්ක්ෂන් එකේ අගේ කීයද 0.5යි හැමතැනම 0.5 ඒ කියන්නේ 1.6 ෙදිත් කීයද 0.5යි 2.4 ෙදිත් කීයද 0.5යි මේ මැද තියෙන ඕන මගේ එකේදී කීයද 0.5යි එහෙනම් 1.6 ෙදිත් කීයද 0.5යි හරිද 0.5 1.5 ෙදිත් 0.5යි 2.4 ෙදිත් කීයද 0.5යි හරිද මේ හැමතැනකදීම 0.5 එහෙනම් මෙහෙම තමයි එන්නේ හරිද මේ හරියත් හරි හරිද අදර්වයිස් අනිත් හැමතැනකදීම ෆන්ක්ෂන් එකේ අගේ කීයද බිංදුවයි හරි නේද අනිත් හැමතැනකදීම කියන්නේ මොකද්ද මේ ඍණ එකට ඉස්සෙල්ලා ෆන්ක්ෂන් එකේ අගේ කීයද බිංදුවයි හරිද
ඊට පස්සේ 1.1.6 අතර ෆන්ක්ෂන් එක යගේ බිඳුවයි අදර්වයිස් නේ හරි ඊට පස්සේ දෙකෙන් පස්සේ 2.4න් පස්සේ කිව්ව බිඳුව එහෙනම් මගේ මේ f කියන ෆන්ක්ෂන් එක ලස්සන ෆන්ක්ෂන් එකක් බලන්න මෙහෙම එනවා ඊට පස්සේ එකපාරට උඩට යනවා හරිද ඊට පස්සේ කොහොමද යන්නේ මෙහෙම යනවා ඊට පස්සේ එකපාරට පල්ලයට බහිනවා හරිද ඊට පස්සේ මේ හරියේදී බිඳුවයි ඊට පස්සේ මේ හරියේදී උඩට යනවා එකපාරට හරිද එකපාරට උඩට ගිහලා මේ හරියේදී කීයද දිගටම 0.5 ඊට පස්සේ එකපාරට නේ මෙතන බිඳුව එනවනේ ඒ කියන්නේ මෙතනදී එකපාරට මේක බහලා එනවා හරි නේද හරි ලස්සන ෆන්ක්ෂන් එකක් තියෙන්නේ එහෙම අමුතු ෆන්ක්ෂන් එකක් තමයි f එතකොට මේක තමයි ෆන්ක්ෂන් එක f හරි නේද හරි f හඳින එකේ ප්‍රශ්නයක් තියෙනවා මට කියන්න දැන් මම දෙවෙනි පාටත් කියලා දුන්නා chat එකේ දාන්න ප්‍රශ්නයක් තියෙනවා හරි හරි ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ දැන් දැන් මම මේකට යන්නම් නිල් පාට එකට හරි ගිහිල්ලා දැන් මම මොකද හොයාගන්න ඕනේ මේ probability එක දැක්වෙන්නේ මොකෙන්ද මේක ෆන්ක්ෂන් එක probability එක දැක්වෙන්නේ වර්ගඵලයෙන් කිව්වනේ හරි දැන් මේකේ වර්ගඵලය යමු අපි දැන් මේ තියෙන්නේ මොකද්ද මේ තියෙන්නේ ඍජු කෝණාශ්‍රයක් නේ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද අපි දිග වැඩි කරන්න ඕනේ පළලෙන් හරි එතකොට මේ දිග කීයද හරි මේ දිග කීයද කීයද 2.4න් අඩු කරනවා 1.6ක් එතකොට මම එනවා 0.8යි කියලා හරි නේද හරි මේ උස කීයද හරි මේ උස අපි කලින් හෙව්වන්නේ 0.5 හරි එන වර්ගඵලය ගන්න මොකද කරන්න ඕනේ මේ දිග වැඩි කරන්න ඕනේ පළලෙන් හරි නේද එතකොට කීයද එතන 8 වරක් 5 40යි දශම ස්ථාන කීයද මෙතන 1 දශම ස්ථානයයි මෙතන 1 දශම ස්ථානයයි දශම ස්ථාන දෙකක් යන්න ඕනේ එතකොට 0.4යි කියන එක හරි නේද එහෙනම් මෙතන වර්ගඵලය කීයද 0.4 හරි නේද හරි ඒක හරි හරි දැන් මේ හැඩය මොන හැඩයක්ද හරිද මෙතන තියෙන ළමයි මොකද්ද ට්‍රපීසියමක් නේ හරි ට්‍රපීසියමක් අපි කොහොමද හොයන්නේ ට්‍රපීසියමක වර්ගඵලයේ චූටි කාලේ හෙව්ව විදිහ මතක නම් මොකද කරන්න ඕනේ මේ පාදයේ දිග හරිද මේ පාදයේ දිග කීයද 0.2 සමාන්තර පාද දෙක එකතු කරන්න ඕනේ මේ පාදයේ දිගයි මේ පාදයේ කී 0.4 හරි හරි ට්‍රපීසියමක් කොහොමද හොයන්නේ සමාන්තර පාද දෙකේ එකතුව එහෙනම් සමාන්තර පාද දෙක මේක 0.2යි මේක 0.4යි සමාන්තර පාද දෙකේ එකතුව බෙදන්න ඕනේ දෙකෙන් හරිද ඔන්න සමාන්තර පාද දෙකේ එකතුව කීයද 0.6යි එක දෙකෙන් බෙදන්න ඕනේ ඒක ගුණ කරලා මේ ලම්බක උසෙන් ගුණ කරනවා මෙතන උස කීයද මෙතන 1යි එකෙන් අඩු කරන්න ඕනේ කීයද ඍණ 1 හරි එහෙනම් ළමයි පොඩ්ඩක් වෙරිෆයි කරන්න කවුරු හරි හරි
හරි එතකොට දැන් මේකේ වර්ගඵලය හොයවෙන්නේ අපි හිටියේ නේද හරි මේකේ වර්ගඵලය තමයි අපි හොය හිටියේ හරි දැන් කොහොමද මේකේ වර්ගඵලය ගන්නේ හරි අපි කිව්වා මේක ත්‍රපීසියමක් කොහොමද හොයන්නේ ආධාරක පාද දෙක එකතු කරා දෙකෙන් බෙදුවා ඒක ಗುಣ කරන්න ඕනේ මේ උසෙන් මේ උස කීයද මෙතන එක 1යි මෙතන එක ඍණ 1යි එතකොට එක ඍණ මේ වෙනසනේ ගන්න ඕනේ හරි එක ඍණ එක කියන්නේ ධන 1යි එතකොට 1යි 1යි කියන්නේ කීයද 2යි එහෙනම් මේ උස කීයද මේ උස 2යි හරි එහෙනම් ලම්බ උස 2යි හරි නේද හරි එහෙනම් මේ දෙකට මේ දෙක කැපිලා ගිහිල්ලා වර්ගඵල එනවා 0.1 0.6 කියන්නේ කීයද 0.4 කියන්නේ 0.6යි හරි නේද එහෙනම් මේ වර්ගඵලය හරි නේද හරි එතකොට මම දැන් බලන්න වර්ගඵල හොයන එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් කවුරුරි කියන්න බෑ මම අවශ්‍ය දේවල් මකලා දාන්න හරි මේ අමුතුත් වැඩක් නෑ දැන් හරිද අපි ෆන්ක්ෂන් එක ඇඳගෙන නේ හරි හරි නේ මේක ඕනෙත් නෑ හරි හරි දැන් අපෙන් හමු නෙමෙයි හරි දැන් බලමු මොකද්ද දැන් අර පෙන්නන්න ඕනේ කන්ඩිෂන් එක මේ ෆන්ක්ෂන් එකේ හැමතිස්සෙම අපි පෙන්නන්න ඕනේ මොකද්ද ධන කියලා පළවෙනි කන්ඩිෂන් එක පෙන්නන්න ඕනේ මොකද්ද fx කියන එක ධන වෙන්න ඒක බිඳුව වෙන්නත් පුළුවන් ඒ කියන්නේ ඍණ වෙන්න බෑ ඒ කියන්නේ ඉරෙන් යටට යන්න බෑ බලන්න මේ f කියන ෆන්ක්ෂන් එක කවදාවත් ඉරෙන් යටට ගිහිල්ලා තියෙනවද නෑ ඒක තමයි කියන්නේ හරි ඒක තමයි කියන්නේ මොකද්ද ඒක තමයි කියන්නේ මොකද ළමයි මේ ෆන්ක්ෂන් එක හැමතිස්සෙම we can easily see that fx හැමතිස්සෙම ඊට උඩින් තියෙන කියලා පේනවලු යාට all values of x හරි නේද නම් පළවෙනි කන්ඩිෂන් එක හරි දෙවෙනි කන්ඩිෂන් එක මොකද්ද දෙවෙනි කන්ඩිෂන් එක හරි දෙවෙනි කන්ඩිෂන් එක මොකද්ද බලන්න ඕනේ අපි සියලුම වර්ග හරිද වර්ගඵලවල එකතුව මේ fx යට තියෙන වර්ගඵල කොහෙද ඍණ අනන්ත ඊළඟ ධන අනන්තයට කීය වෙන්න ඕනේද එක වෙන්න ඕනේ නේ අපි බලමු හරි මේ හරිය මොකද වර්ගඵලයක් හිටින්නේ නැහැ ළමයි මේ හරිය මේ ඍණ අනන්ත ඊළඟ එක වෙනකම්ම වර්ගඵලයක් හිටින්නේ නැහැ හරි නේද හරි මේ හරිය වර්ගඵලයක් තියෙනවා හරි නේද හරි එහෙනම් 0.6යි හරි මේ හරිය වර්ගඵලයේ බිඳුවයිනේ මුකුත් නෑ වර්ගඵලයක් නේ ඒ හරිය වර්ගඵලයක් නෑ ඊට පස්සේ මේ හරිය වර්ගඵලයේ කීයට අපි හොයාගත්ත 0.4යි කියලා හරිද හරි ඊට පස්සේ මේ හරිය මුකුත් තියනවද නෑ වර්ගඵලයේ කීයට බිඳුවයි හරි එහෙනම් අපිට එනවා මොකද්ද සියලුම වර්ගඵලවල එකතුව හරිද fx යට තියෙන ඒරියා අන්ඩර් කර්ව් එක කීයක් වෙනවද එකක් වෙනවා ඕක තමයි පෙන්නන්න ඕන අපි දෙවෙනි කන්ඩිෂන් එක හරි නේද හරි එතකොට මේක ඔයගොල්ලෝ මේක තේරුණාද දැන් එහෙනම් මේ කන්ඩිෂන් එක සැටිස්ෆයි වෙනවා නම් f කියන්නේ මොකද්ද probability density function එක හරි නේද එතකොට exam එකේ කොයි වෙලාවක හරි ආවොත් එහෙනම් මොකද function එකක් දීලා ඒක probability density function එකක් කියලා පෙන්නන්න ඔයා මේ දෙක තමයි පෙන්නන්න ඕනේ හරි නේද හරි මේව කරන්න මීට වඩා ලේසි විදි තියෙනවා මම තව ඉස්සරහට කියලා දෙන්න හරි නේද මම මේ කරේ ඔයගොල්ලන්ට යන්න පුළුවන් අමාරුම විදිහට එන්න පුළුවන් එක තමයි මේ හැදුවේ හරි නේද මීට වඩා අනිත් ඒවා ලේසි කියලා මම කිව්වා හරි නේද හරි මම මේ Q26 ඔයගොල්ලෝ ගෙදරදී කරන්න ඕනේ ගෙදරදී කරාට පස්සේ අපි බලමු ඒ ටික මම එතන නිකන් එකක් ඔයගොල්ලන්ට පෙන්නන්න අපි බලමු මේකේ හරි උත්තරය A සහ C නේ හරි ඔයගොල්ලෝ B කරන්න බලන්න B හරි තනින් කරන්න බලන්න B ඔන්න ෆන්ක්ෂන් එකක් දීලා තියෙනවා හරිද අපි පෙන්නන්න ඕනේ මොකද්ද ඒක which of the following functions are probability density functions හරි නේද හරි බලමු මේ b කියන එක probability density function එකක් දීලා ඔයගොල්ලෝ අඳින්න කීයද මට මේ දැන් මේක නේ සරල එකක් නේ අර අපි කරේ මාර අමාරු එකක් නේ මේක හැම ලේසි කීයද 2 ඉඳන් 6 වෙනකම් කීයද 3 එක එහෙනම් මම අදිනවා මේක කොහොමද හරි කීයද 2 ඉඳන් කීයටද
6 වෙනකම්. හරිද? 2 ඉඳන් 6 වෙනකම් අගේ ගියද 3න් 1යි. හරිද? එහෙනම් හැමතැනම ගියද අගය 3න් 2 දිත් 3න් 1යි 6 දිත් 3න් 1යි මේ හැමතැනම කීයද 3න් 1යි. එහෙනම් මේ උස කීයද 3න් 1යි. හරිද? මේ හරිය මේ සමාන කිව්ව තියෙන මම හොඳ ඉරි අඳින්නම් මේ හරිය සමාන කිව්ව නැතිනම් කඩේ ඉරි අඳින්න. හැබැයි ඕගොල්ලෝ දන්නවා දැන් ඒවා වැඩක් තියෙනවද හොඳ ඉරි තුනක් කඩේ ඉරි තුනක් වැඩක් නෑ. අපි ඉගෙන ගත්තානේ ඒවා නේ වර්ගඵලය වෙනස් වෙන්නේ නෑ. ඒක නිසා ඒක හරියට ඇඳ නැහැ කියලා ඕගොල්ලෝ කියනවා. හරි වැදගත් දේ මොකද්ද මේ උස කීයද 3න් 1යි. ඒක තමයි වැදගත් දේ. හරි නේද? හරි එහෙනම් මෙතන වර්ගඵලය හොයන්න. හරි දැන් ඉන්නකො එක කන්ඩිෂන් එකක් දැන් අපි විතර ෆන්ක්ෂන් එක චුට්ටක් දෙන්න මට. හරි ඔයගොල්ලෝ දැන් හදන්න කරන්න එක. හරි. හරි දැන් එතකොට මේ ෆන්ක්ෂන් එක අපි ඇන්දොත් එහෙම මම වෙන පෑනකින් අදින්න. හරි. මොන වගේ දෙන්නේ? හරි. මේ හරිය අදර්වයිස් කො ඒ කියන්නේ මේ හරියනේ 3 එක එහෙනම් අනිත් හරිය අපිට ගන්න වෙනවා 0යි කියලා. මේ හරිය ඔක්කොම 0යි. ඊට පස්සේ අන්න එක පාට වැඩි වෙනවා. ඊට පස්සේ 3න් 1යි නේ දිගටම 3න් 1යි. ඊට පස්සේ අනිත් හරිය 0යිනේ නේ. එක පාට යනවා. අන්න ඒතර මේ තමයි fx. බලන්න එහෙනම් පළවෙනි කන්ඩිෂන් එක හරියට ළමයි ක්ලියර්ලි අපිට කියන්න පුළුවන් මොකද්ද? fx කොහොමද තියෙන්නේ? fx කියන්නේ නෙගටිව් ඒ කියන්නේ ඉරෙන් යටට යන්නේ නැති ෆන්ක්ෂන් එක. දෙවෙනි එක මොකද්ද අපි පෙන්නන්න ඕනේ? මේ වර්ගඵලය නේ. වර්ගඵලය නේ ඍණ x කොයි අතර තියෙන වර්ගඵලයද? සියලුම වර්ගඵල. ඍණානන්තය ඉඳන් ධනානන්තය වෙනකන් තියෙන සියලුම වර්ගඵල වල එකතුව අපි පෙන්වන්න ඕනේ කියයි කියලා 2යි කියලා. හරි එකතු හදමු බලන්න මෙතන වර්ගඵලය හැලෙන්න ඉන්න ඕනේ මුලින්ම. හරි වයින් බලන්න වර්ගඵලය කීයද කියලා. මෙතන තියෙන්නේ සරල රටාවක් තියෙන්නේ මොකද්ද වර්ග මේ තියෙන ඍජු කෝණාංශයක්නේ. එතකොට මේක කීයද? මේ ටික 4යි නේ. 6න් 2ක් අඩු කරනම 4යි. කීයද උත්තරේ? 4 බෙදීම 3. එහෙනම් මේ වර්ගඵලය කීයද? අපිට එනවා 4 බෙදීම 3යි කියලා. හරි නේද? හරි. එහෙනම් මෙතන ආගේ කීයද? මේ හරිය බිඳුවයි මේ හරිය වර්ගඵල නැහැනේ. මේ හරිය වර්ගඵල මුකුත් නැහැ. බිඳුවයි මේ හරිය වර්ගඵලයක් තියෙනවා කීයද? 4 බෙදීම 3යි. හරි. මේ හරිය වර්ගඵලයක් ආයෙ තියෙනවා බිඳුවයි. එතකොට ආගේ කීයද? 4 බෙදීම 3යි. හරිද? ඒක අසමානයි කීයටද? 4 බෙදීම 3යි කියන්නේ ළමයි කීයද? 4 බෙදීම 3යි කියලා කියන්නේ 1.0 ගාණක් නේ. ඒක අසමානයි එකට. එහෙනම් මොකද්ද? මේ කන්ඩිෂන් එක හරි වුණාට මේ කන්ඩිෂන් එක වැරදි. එහෙනම් b කියන්නේ මොකද්ද? හරිද? not a PBA probability density function එක. හරි නේද? හරි. එහෙනම් මේ ඉතිරි ටික ඔයගොල්ලෝ ගෙදර ගිහිල්ලා කරන්න. හරි නේද? හරි එහෙනම් Q26 ඔයගොල්ලෝ කරන්න. හරි නේද? හරි. ඊට පස්සේ හරි මේකේ මොනවද ලියා ගන්න තියෙන නම් හරි මොනවා හරි කරගන්න. ඊට පස්සේ දැන් අපි බලන්න යනවා මේකට මීට වඩා ඒ කියන්නේ මේ වර්ගඵල හොය ඉන්නේ කියලා කරදරයිනේ මේ වැඳ වැඳ. ඊට පස්සේ වෙන ක්‍රමයක් අපි බලමු මේ උත්තරම අපිට කෙටියෙන් ගන්න පුළුවන්ද කියලා. හරි නේද? හරි මොනවා හරි ලියා ගන්න තියෙන එක මම ලියා ගන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ හදපු ගානේ ඉවත් දාන්න. හරිනේ හරි අපි යන් ඉස්සරහට හරි දැන් ඔයගොල්ලෝ කිව්වා ඔයගොල්ලන්ට මේ අවකලනය කරගෙන නැහැ කියලා සෝරි අනුකලනය අවකලනය කරගෙන නැහැ කියලා කිව්වනේ හරි හැබැයි දැන් මෙතනින් ඉඳන් අපිට ගණන් හදන්න ඒක දැනගන්න ඕනේ ඒක නිසා අපි ඒක චුට්ටක් මම අවශ්‍ය දේවල් ටික විතරක් කියනවා හරි නේද හරි දැන් මුකුත්ම හිතන්න එපා මම මේ කියන දේවල් ටික විතරක් මතක තියාගන්න
හරි නේද? හරි. දැන් මේ සිම්බල් එක මම කියලා දෙන්නම් කොහොමද? මේ අනුකලනය. හරිද? අනුකලනයේ සිම්බල් එක මේ ඔයගොල්ලන්ට ක්ලාස් එකේ පස්සේ කරයි කරලා නැත්තම් අනුකලනයේ සිම්බල් එක මේක. දැන් හොඳට තේරුම් ගන්න ඕනේ අපි මේ වගේම සලකුණක් කියන ගත්තා මේක. නැත්තම් වරදියා මේක නෙමෙයි. මේක මොන සංකේතද මේක? ඒරියා අnder එතකොට මේකේ වෙනසක් පේනවා ඔයගොල්ලෝනේ. මේක මේ දෙපැත්තේ යගෙන දෙකක් තියෙනවා. ඒවට අපි කියනවා සීමාව කියලා ලිමිට් එක කියලා. මේවට කියන ලිමිට් කියලා. එතකොට මේ එකක් මේකේ නෑ. හරි නේද? හරි. ඒතර ඔයා ඉගෙන ගන්න ඕනේ මෙතන දෙකයි අපිට ඕනේ. හරි නේද? හරි. x වල කී හරි බලයක් තිබ්බොත් එහෙම මේ මම කියන dx කියන එක හැමතිස්සෙම තියෙනවා. හරි නේද? හරි. දැන් මෙතනට එන උත්තරේ අපි ඉගෙන ගන්න ඕනේ. මොකද්ද එන උත්තරේ? x වල n ධන 1 බෙදීම හරිද? n ධන 1. මේක ඔයා කටපාඩමින් තියාගන්න ඕන එක. හරි නේද? දැන් මේවා එන්නේ කොහොමද කියන එක ඔයගොල්ලන්ට වැඩක් නැහැ. හරිද? ඒක වෙන පාඩමක්නේ. මේ පාඩමේදී අපිට ඕනේම ටික විතරක් ඉගෙන ගන්න. හරිද? ඒතර x ගේ කිසියම් බලයක් තිබ්බොත් එහෙම හරිද? ඒක අනුකලනය කරාම කීය දෙන්න ඕනේ? ඒ බලයට වඩා එකක් වැඩි වෙනවා. බෙදන්න ඕනේ මොකෙන්ද? මේ තියෙන බලය තමයි බෙදන්න ඕනේ. හරිද? අපි එක්සැම්පල් එකක් කරමු. හරි එක්සැම්පල් එකක්. හරි. x වල 5. හරි. මේ මම මොකද ලිව්වේ? x වල 5 කියන එක අනුකලනය කරාම කියන එක. x වල 5 කියන එක අනුකලනය කරාම මොකක්ද වෙන්නේ? හරි. එහෙනම් මම ලියනවා මේකම ලියන්න ඕනේ. මෙතන තියෙන එක මොකක්ද වෙන්න ඕනේ? එක එකතු වෙන්න ඕනේ. එහෙනම් මෙතන 5 නම් තියෙන මෙතනට එන්න ඕනේ කීයද? 6. මේක බෙදන්නත් ඕනේ මොකද්ද? අන්න එතන තියෙන මෙතන 6 නම් තියෙන්නේ කීයද දෙන්නේ? 6. හරි නේද? හරි. ඔක දැන් මතක තියාගන්න. ඔක නිකන් මතක තියාගන්න. එතනට දාන මේ හරි දැනට මතක තියාගන්න. හරි. තව එක එක්සැම්පල් එකක් අපි කරමු. x වල 3 ධන අපි හිතමු x වල 2. හරි. දැන් බලන්න මේක මේ වගේ නෙමෙයිනේ නේ. x වල බලයක් නෙමෙයි තියෙන්නේ. අපි මේක අර කෑලි වලට කඩාගමු. කොහොමද? මම මුලින්ම අනුකලනය කරනවා x වල 3 ධන මොකද කරන්නේ ඊට පස්සේ මේක යන අනුකලනය කරනවා x වල වර්ගය dx. හරි. දැන් අපි දන්න જાති එක. හරි. කීයද මේකේ උත්තරේ? x වල 3 කියන එක අනුකලනය කරාම අපි ඉගෙන ගත්තා. මොකද වෙන්න ඕනේ? මේ උඩ තියෙන බලයට එක එකතු වෙන්න ඕනේ. කීයද? x වල 4 බෙදීම කීයද මෙතන තියෙන්නේ? 4 ධන මේකත් අපි දන්නවා විසඳන්න. මොකද්ද? x වල කීයද? 2ට එකක් එකතු කරාම 3 බෙදීම 3. හරි නේද? ඔන්න අපි දෙවෙනි එක්සැම්පල් එක. මම මේ කියන එක්සැම්පල් ටික වෙනම කොහේ හරි ලියා ගන්නම්. මේක මේ පාඩමට අදාළ දෙයක් නෙමෙයි. හරි නේද? මේක වෙන පාඩමක්. හරිද? මේ පාඩමේදී මේ හොඳට කියලා දෙයි ඔයගොල්ලන්ට. හරිද? දැන් මෙතනට ඕන වෙන හින්දා මම මේ නිකන් කටපාඩම් කරගන්න. එහෙනම් පළවෙනි සම්බන්ධතාවය තමයි මෙන්න මේක. x වල කිසියම් බලයක් අනුකලනය කරොත් එහෙනම් මොකද වෙන්නේ? හරි නේද? ඒ බලයට එකක් එකතු වෙනවා. ඒ බලයෙන් ඊට පස්සේ මෙතන බෙදෙනවා. හරි නේද? තව එකක් අපි හදමු. අනුකල 2x වර්ගණය ධන 5යි x වල කීයද අපි ගන්න? x වල 2 කියලා ගමු. dx. හරි. දැන් මම මේක සුළු කරනවා කොහොමද? මේ මොකද මේ තියෙන අර අපි හැමදාම කියන්නේ මොකද? එකතු කරලා අනුකලනය කරත් එකයි. හරිද? වෙන වෙනම අනුකලනය කරලා පස්සේ එකතු කරත් එකයි. හරි. අපි වෙන වෙනම මේක ඇල වෙනම අනුකලනය කරමු. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මේක ඇල වෙනම අනුකලනය කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ වෙනම අනුකලනය කරපු කැල දෙක එකතු කරන්න ඕනේ. හරි නේද? හරි. දැන් මේක සුළු කරමු. හරි. හරි. දැන් මොකද වෙන්නේ? මේක මතක තියාගන්න ඕනේ. මෙහෙම නියත පදයක් තිබ්බොත් එහෙම. ඒ කියන්නේ මේ අර අපි දන්න જાතිය කියන්නේ x ගේ බලයට ඉස්සරහින් නියතයක් තිබ්බොත් මොකද වෙන්නේ? මේ නියතේ
මේ අනුකලනය ලකුණ එළියට ගන්න ඕනේ. හරි එහෙනම් 2යි අනුකලනය x ගණනය dx. හරි නේද දාන්න. මෙතනත් එහෙම ළමයි නියතයක් තියෙනවා. ඒක අපි එළියට ගන්නවා. එහෙනම් 5යි අනුකලනය x වර්ගය dx. හරි නේද? එහෙනම් මට උත්තරේ නම මොකද්ද? 2යි x වල හරි කීයද? මෙතන කීයද 3නේ තියෙන්නේ. 3 මොකද වෙන්නේ? එකක් වැඩි වෙනවා. එතකොට කීයද? 3 ධන 1 කියන්නේ 4යි. බෙදන්න ඕනේ කීයද? මේ මෙතනට උඩට එන උත්තරේ 4 බෙදීම 4. හරි. ධන 5යි මෙතන කීයද එන්නේ? x වල දෙකනේ තියෙන්නේ. එකක් එකතු කරාම කීයද? 3. බෙදීම බෙදන්න ඕනේ කීයද? මෙතන උඩට එන උත්තරෙන් 3. හරි. එහෙනම් මේක සුළු කරාම අපිට එන උත්තරේ x වල 4 බෙදීම කීයද මෙතන 2 මෙතන දෙකක් කැපෙනවනේ බෙදීම 2 ධන 5 x ගණය බෙදීම 3 කියලා. හරි. මට කියන්න මේ ගණන් ටිකේ අවුලක් තියෙනම් කවුරුහරි කියන්න. මේ දැන් මම ගණන් 3ක් හැදුවා. හරිද? මොන හරි අවුලක් තියෙනම් මට කියන්න. chat එකේ දාන්න අවුලක් තියෙනවා. එහෙනම් අපි එක සම්බන්ධතාවය මෙතන ඉගෙන ගත්තේ. හරිද? x ගේ බලයක් තිබ්බොත් මොකද වෙන්නේ කියලා. හරිද? හරි. එහෙනම් මේක තමයි අපි ඔයගොල්ලෝ දැන මේ මම මේ ගන්නන්නේ මොකේදද මේ probability වලට ඕන ටික විතරයි. මේක තමයි පළවෙනි සම්බන්ධතාවය. හරිද? හරි. ඊට පස්සේ මොන දෙවෙනි සම්බන්ධතාවය? මම අනුකලනය කරොත් එහෙම e වල x බලය. e මතකද e කොහෙද හම්බුනේ? නේ e හම්බුනේ මොන distribution එකේද? e කියලා එකක් තිබ්බ distribution එකක් තිබ්බනේ. මෙහෙදී නම් නෙමෙයි හම්බුනේ. මොකේදද? අර Poisson කියලා එකක් තිබ්බා. නේ? Poisson කියලා එකක් තිබ්බනේ. Poisson කියලා එකේ තමයි මේ e තිබ්බේ. හරි. එහෙනම් ඒක අනුකලනය කරොත් මොකක්ද වෙන්නේ කියලා බලමු. ඒක අනුකලනය කරොත් එන්නේ ළමයි හරිම ලේසි. මොකද එන්නේ? e වල x අනුකලනය කරොත් එහෙම කිසිම වෙනසක් නැහැ. උත්තරේට එන්නේ මොකද්ද? e වල x ම තමයි. හරි නේද? හරි. එතකොට මේකත් තමයි දෙවෙනි රූල් එක. e වල x අනුකලනය කරොත් එහෙම මොකක්ද වෙන්නේ? e වල x ම එන්නේ. හරි නේද? හරි අපි දැන් ගානක් හදමු. නියමයේ අමාරු දේවල් නෙමෙයි ළමයි යා. හරි. හොඳට අහගන්න. එතකොට කිසිම අමාරුවක් නැහැ. අනුකලනය කරන්න x වල 3 ධන 5. හරිද? හරි. ධන 5 අපි නිකන් හිතමු ධන 3යි e වල x. ඔයගොල්ලෝ නිකන් මෙහෙම දැන් මේවා හිතන්න එපා. මේ මොනවද දන්නේ මේ කරන්නේ. එහෙම හිතන්න ඕනේ නැහැ. ඔයා හිතන්න ඕනේ මොකද්ද? මෙහෙම આવොත් මෙහෙමයි. මෙහෙම આવොත් මෙහෙමයි. වෙන විදියකට આવොත් එහෙම අපි කරන්න දන්නේ නැහැ. ඒව පස්සේ ඉගෙන ගන්න පාඩම කරාම. හරි නේද? හරි. මේ නිකන් රටා ටිකක් විතරයි මම කියන්නේ. හරි. අපි මේක කරමු. හරි. මේ කැලේ කරන්න පුළුවන් අපිට ලේසියෙන්ම මොකද එන්නේ x වල ගණය dx. ධන අනුකලනය 5යි dx. අනුකලනය 3යි e වල x dx. හරි නේද? හරි. මේක නම් හරි ලේසි කීයද? x වල 4 බෙදීම 4 නේ. අපි අර කලින් සැරේ කතා කරපු එක. ධන හරි. මෙතන මේ පහක් තියෙනවනේ. ඒ පහ මම එළියට ගන්නවා. එතකොට ඉතුරු වෙන්නේ අනුකල dx කියලා එකක්. මෙතන උනා එකක් දාන්න පුළුවන් කාට හරි යා. හරි. ධන මේ 3 කියන්නේ නියත පදයක් නේ. ඒක එළියට ගන්න පුළුවන්. 3යි අනුකලනය e වල x dx. හරි. සමානයි x වල 4 බෙදීම 4 ධන 5යි. මේක දැනට මතක තියාගන්න. හරි නේද? මෙතන එකනේ තියෙන්නේ. එක අනුකලනය කරොත් එන්නේ x. ඒක අපිට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. පස්සේ පෙන්නයි අනුකලනයේ පාඩමේදී මතක තියාගන්න මේ එක අනුකලනය කරොත් එහෙම වෙන්නේ x. හරි නේද?
ඒකත් මම ලියන්නම් මෙන්න මෙහෙම. මෙතනින් අපි ඊළ කොටු කරගමු. අනුකලනය 1යි dx උත්තරේ කීයද? x. හරිද? ඒකත් කොටු කරගන්නකො ඉන්නයි. හරි. ධන 3යි. උතර මේක කීයද? e වල x අනුකලනය කරොත් එහෙම මොකද එන්නේ? උතර e වල x ම තමයි එන්නේ. හරි නේද? හරි. දැන් අපිට ওই ටික ඇති. හරි නේද? මම ආයෙ වුණාම කියන්න. හරි නේද? එහෙනම් අනුකලනයේ අපි ওই ටික දැනගමු. හරි නේද? ඊට පස්සේ දැන් මේ ගානට මේක සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක අපි ඉගෙන ගන්න ඕනේ. හරි ඒක මම කියලා දෙන්නම්. මුලින් මේක ලියා ගන්න තියෙනවා නම් මොනවා හරි ලියා ගන්න. එහෙම මගෙන් අහන්න තියෙනවා නම් මොනවා හරි අහන්න බලන්න. chat එකේ. මේ මතක තියාගන්න මේවා එන්නේ කොහොමද කියලා වැඩක් නැහැ දැනට. ඒවා කියලා දෙයි මේ පාඩමේදී. අනුකලනයේ පාඩමේදී කියලා දෙයි කොහොමද එන්නේ කියලා. හරිද? දැනට මේ ටික විතරක් නිකන් මතක තියාගන්න. හරි ප්‍රශ්න නැහැ. හරි දැන් අපි බලමු වැදගත්ම දේ මොකක්ද කියලා. හරි. දැන් මම මේ දෙන්නව සම්බන්ධ කරන්න යන්නේ. මොන දෙන්නවද? හරි එක පැත්තකින් ඉන්න අපේ මෙයා. කවුද මේ ඉන්නේ? fx dx. හරි. මේ ඉන්නේ කවුද? මේ ඉන්නේ අපි කලින් දවස් ඉගෙන ගත්ත එක. කවුද? area area under the curve තමයි ඉන්නේ. area under the curve මේ ඉන්නේ. හරිද? මේ පැත්තෙන් ඉන්නවා එක්කනේ fx dx. හරි. මේ දෙන්නගේ සම්බන්ධතාවය තමයි බලන්න යන්නේ. හරි මෙයාව මෙයාට මම සම්බන්ධ කරනවා. හරි නේද? හරි. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. මම මුලින්ම මේ අනුකලනයේ fx dx කියන එක කැල්කියුලේට් කරනවා. කැල්කියුලේට් කළා අපි මෙහෙම එක තනි ඉරක් දාලා ලියනවා. මේ එන උත්තරේ x ට දාන්න ඕනේ අපි මේ උඩ තියෙන අගය. දැන්ට නිකන් බලා ගන්න මම කියලා දෙන්නම් ඊට පස්සේ ගානකට දාන්නේ කොහොමද? උඩ තියෙන අගය. අපි ඒක කියන උඩ සීමාව. හරි උඩ තියෙන්නේ කීයද? b නේ. හරි එහෙනම් මෙතන x සමානයි b කියන එක ආදේශ කරනවා. දැන් නිකන් ඔක ලියා ගන්න අපි බලමු ගානකට දාලා. ඇත්තද මේ කියන්නේ කියලා. හරි. ඊට පස්සේ මම ආයේ මේකම ගන්නවා. දැන්ට බලා ගන්නකො. වැඩි හිතන්න යන්න එපා මොකක්ද කියලා. හරි. ඊට පස්සේ දානවා ආදේශ කරනවා x සමානයි මොකද්ද? යට එක. හරි. එහෙනම් මොකද දාන්න ඕනේ? අනුකලනය කරලා ආදේශ කරනවා උඩාගේ උඩ සීමාව. ඊට පස්සේ අනුකලනය කරලා ආදේශ කරනවා යට සීමාව. මේ උඩ සීමාවෙන් මේ යට සීමාව අඩු කරොත් හරිද? ඒක සමාන වෙනවා මොකේටද? මෙන්න මේ ඒරියා අnder the curve එක. හරි නේද? හරි. මෙන්න මේක අපි කෙටියෙන් ලියනවා මෙන්න මෙහෙම. අනුකලනය fx dx කොටු අරහනක් දාලා හරිද? මෙතන අපි දානවා b එකයි a එකයි. හරි නේද? හරි. මෙන්න මේ කොටු කරගන්නකො දැන් මේ ගානකට දාන්නේ කොහොමද කියලා මම කියලා දෙන්න. හරිම ලේසි තමයි. දැන් මේක මෙහෙම ලිව්වයි කියලා කාටවත් තේරෙන්නේ නැහැ. මම දන්නවා කාටවත්ම තේරෙන්නේ නැහැ මේක මෙහෙම ලිව්වයි කියලා මැත්ස් කරපු කට්ටියට හැරෙන්න. හරි අපි ගානකට දාලා බලමු මේක අතරේ ඇත්තද කියලා. හරි නේද? හරි. මම මේ ගානම අරගෙන ඔයගොල්ලන්ට කියලා දෙන්න මේ ගාන අපි හැදුවානේ. මතකද ඔයගොල්ලන්ට මේකේ ආවේ උත්තරේ කීයද? area under the curve ට ආවේ කීයද? ඔයගොල්ලන්ට මතක නම් මේ ගානේ area under the curve ට ආවේ කීයද? ඔයගොල්ලෝ හදලා ඇති. ආවේ 4 බෙදීම 3යි කියලා මතක ඇති. නේ? ඒක අපි කියවනේ අසමාන 1යි කියලා. දැන් මේ 4 බෙදීම 3යි කියන එක ගන්න අපි මොකද කරේ? සෑහෙන කට්ටක් යාවා නේ? මතක ඇති ඔයගොල්ලන්ට. 4 බෙදීම 3 කියන්නේ මොකද කරේ? අර ෆන්ක්ෂන් එක අඳින්න ඕනේ. හරි නේද? ෆන්ක්ෂන් එක ඇඳලා වර්ගඵලය ගණනය කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට කියන්න පුළුවන් 4 බෙදීම ඊට පස්සේ වර්ගඵල ටික ඔක්කොම එකතු කරන්න ඕනේ නේ. ඒ එකතු කළා තමයි අපිට කියන්න පුළුවන් කීයද මේක? 4 බෙදීම 3යි අගය කියලා. හරි නේද? දැන් අපි මේක වන් ෂොට් ගන්න පුළුවන් විදියක් ගැන තමයි මේ කතා කරන්නේ. හරි නේද? හරි. අපි දැන් කොහොමද කරන්නේ කියලා බලමු මේ වැඩේ. හරි. දැන් හරි අපි මේකේ ඇත්තටම ඔයගොල්ලෝ මතක නම් මෙහෙම එකක් න්යාය වෙන්නේ. මෙහෙම එකක් ආවේ. මේ අගයන් ටික අපි කියමු 2යි 6යි.
නේ මේ ගානනේ 2.6 මේ උස කීයද ආවේ 3න් 1යි මේ උස 3න් 1යි ආවේ එතකොට මේකේ අගේ තමයි අපිට ආවේ කීයයි කියලාද 4 බෙදීම 3යි කියලා හරි ඒක දැන් අපි හොයන විදිහ බලමු හරි නේද කොහොමද හොයන්න ඕනේ හරි අපි බැලුවා දැන් area under the curve කීයයි කීය අතරද 2යි 6යි අතර area under the curve 2යි 6යි අතර හරිද මොකද්ද 3න් මේ ෆන්ක්ෂන් එකනේ ෆන්ක්ෂන් එක කීයද මෙතන ෆන්ක්ෂන් එක යගේ 3න් 1යි fx කියන එක මම ඒකේ fx ම දාන්න හරි මේක සමාන වෙන්නේ මොකේටද මං කිව්වා මම මොකද කරන්න ඕනේ හරි මේක මම මෙහෙම ලියලා ඉන්නම් තව දෙකේ ඉඳන් 6 වෙනකන් fx කියන්නේ කීයටද දැන් අපේ 3න් 1ට dx හරි දැන් ළමයි මෙතනින් එහාට දැන් වෙනතර අපි කරේ කොහොමද මෙන්න මේ විදිහට තමයි කරේ මේක ඇඳලා නේ වර්ගඵලය ගන්න එක තමයි මේක කරේ දැන් මේක කරන්න පුළුවන් අපි මේ අනුකරණයෙන් මේක කරන්නේ කොහොමද කියලා බලමු හරි මුලින්ම මොකද්ද කරන්න ඕනේ හරි ඔයා මුලින්ම හොයාගන්න ඕනේ මොකද්ද මේ කැලේ හොයාගන්න ඕනේ මේ උඩ කැලේ දෙක අමතක කරලා මේක හොයන්න කීයද 3න් 1යි dx හරි දැන් මේක යගේ කීයද දැන් මේ අපි දන්නා මේ 3න් 1 කියන්නේ කියන නියතයක් නේ එහෙනම් ඒක අපිට එළියට ගන්න පුළුවන් ඒතර ඇතුළේ ඉතුරු වෙන්නේ කීයද 1 dx හරි නේද හරි 3න් 1යි මේ 1යි dx කියන එක අපි කතා කරන්නේ මේක යගේ කීයද x කියලා කතා කරා නෑ එහෙනම් මෙතන උත්තරේ කීයද x බෙදීම 3 හරි එහෙනම් මොකද්ද අපි කරන්න ඕනේ එහෙනම් මේ ප්‍රස්ථාර ඇඳ ඉන්නේ නෑ විභාගෙට එහෙනම් අපි මොකද කරන්න ඕනේ අපි කෙලින්ම මේ කැලේ දෙක අමතක කරලා මේක අනුකරණය කරනවා කීය දෙන්නේ x බෙදීම 3 හරි නේද හරි එහෙනම් මුලින්ම ලිව්වා x බෙදීම 3 ඊට පස්සේ දාන්න කොටු වරහණක් දාලා මේවා දෙකත් එහෙමම දාන්න හරි කීයද 6යි 2යි දැන් මං කිව්වා මේකේ තේරුම මොකක්ද කියලා මොකද්ද කරන්න ඕනේ මුලින්ම x බෙදීම 3ට ඔය ආදේශ කරන්න ඕනේ x එනෝට කීයද උඩ තියෙන එක කීයද මෙතනට එතකොට 6 හරි නේද හරි ඊට පස්සේ x බෙදීම 3 ඔය ආදේශ කරන්න ඕනේ කීයද යට තියෙනාගේ එතකොට කීයද 2යි ඊට පස්සේ මොකද කරන්න කිව්වේ දෙක ඒ දෙක මොකද කරන්න ඕනේ ඒ දෙක අඩු කරන්න ඕනේ හරි එතකොට කීයද එන්නේ 6 බෙදීම මේ හරය සමානයි නේ නම් 6 ඍණ 2 කියන්නේ කීයද 4යි 4 බෙදීම 3 දැක්ක නේද පින්තූර හදාදී ඉන්න ඕනේ මේ ක්‍රමයට ගියාම ලේසි හරි නේද ආයෙ මං කියනවා මොකද කරේ කියලා දැන් ඒරියා අnder දෙක හොයන ලේසි ක්‍රමය මොකද්ද මේ පින්තූර ඇඳ ඉන්න එක කරදරයි ඒ වුණාට අපි කරන ක්‍රමය මොකද්ද අනුකරණය කරලා උඩ සීමාව ආදේශ කරනවා හරිද ඊට පස්සේ මොකද කරන්න ඕනේ යට සීමාව ආදේශ කරනවා උඩ සීමාව ආදේශ කරා යට සීමාව ආදේශ කරා ඊට පස්සේ මොකද කරන්නේ මේ දෙකේ වෙනස ගන්න හොඳට මතක තියාගන්න මුලින් ආදේශ කරන්නේ මොකද්ද උඩ එක හරි නේද ඊට පස්සේ දෙවෙනියට තමයි යට එක ආදේශ කරන්නේ ඊට පස්සේ ඒක අඩු කරාම මට කෙලින්ම උත්තරේ ගන්න පුළුවන් තේරෙනවද කියන එක හරි ඒකත් ලියාගෙන මම ප්‍රශ්න දෙන්නම් දාන්න මම මේ හරිය ගොඩාක් හිමීට යන්නේ මොකද මේ දන්නේ නැති කට්ටිය මේ කියන්නේ වෙන වෙන සබ්ජෙක්ට් කරපු කට්ටිය ගොඩක් ඉන්නවනේ ඒක නිසා මැත්ස් කරපු කට්ටිය පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න ඒගොල්ලෝ මේවා හරියට දන්නේ නැහැ හරි මොනවායි ප්‍රශ්න තියෙනවද දාන්න ළමයි ගෲප් එකට හරි ආයෙ චුට්ටක් පැහැදිලි කරන්න කියලා මම තව එක්සැම්පල් එකක් කරන් පැහැදිලි කරන්න හරි අපි මෙන්න මේක බලමු මේක හදන විදිය බලමු දැන් අලුතෙන් ඉගෙන ගත්ත තියරින් ඕලොත් හදලා නැහැනේ හැමෝම හදන්නේ මෙන්න මේක හරි මොකද්ද මේක අපි ක්‍රම දෙකටම හදමු හරි මෙතඩ් බා මෙතඩ් බන් කියන්නේ මොකද්ද ග්‍රැෆිකලි හදමු හරිද ග්‍රැෆිකලි හදමු කොහොමද හදන්නේ හරි බිංදුවේ නම් 5න් 1 වෙනකන් හරි ලේසි නේ අර මං මේ වගේ සංකීර්ණ නෑ හරිම සරලයි කීයද බිංදුවේ ඉඳන් බිංදුව මෙතන 5න් 1 මෙහි හරිද 5න් 1 වෙනකන් කීයද ආගේ 5යි මෙයාගේ කීයද
මෙතනදීත් 5යි මෙතනදීත් 5යි මේ හැම තැනදීම මොකද වෙන්නේ 5යි හරිද එහෙනම් මෙතන තියෙනවා කීයද 5යි ඒ කියන්නේ මේ උසත් කීයද මේ උස කීයද 5යි හරිද හරි වර්ගඵලය හොයන්න අපිට මේ උසත් ඕනේ හරිම ලේසි 5න් එකකින් බිඳුවක් අඩු කරාම මේ අගයත් කීයද 5න් 1යි නේ හරි 5න් 1යි හරි එහෙනම් අපි ෆන්ක්ෂන් එකත් හරි නේ ෆන්ක්ෂන් එකම දැන් මේ හරිය මුකුත් නැහැ මෙතන දෙක පාට උඩට ගිහිල්ලා මේ හරියේදී 5යි මේ හරියේදී ආයේ මේක තමයි ෆන්ක්ෂන් එක හරි එහෙනම් මොකද අපි පෙන්නන්න ඕනේ කන්ඩිෂන් එක හරි fx ධන නේ ක්ලියර්ලි අපිට පේනවා ධන නෙමෙයි non නෙගටිව් කියන එක නේ ඉරෙන් යටට ගිහිල්ලා නැහැ හරිනේ ඒක පැහැදිලිව පේනවා ක්ලියර්ලි අනිත් එක මොකද පෙන්නන්න ඕනේ ඒරියා under the curve හරිද ඍණ අනන්තේ ඉඳන් ධන අනන්තේ ඒ කියන්නේ සියලුම ඒරියා ටික කාගේ යටතේද fx යටතේ තියෙනවා හරි කීයද කියලා බලමු සියලුම ඍණ අනන්තේ ඉඳන් බිඳුව වෙනකම්ම වර්ගඵලයක් මුකුත් නැහැ බිඳුවනේ එහෙනම් මේ හරිය බිඳුවයි තියෙන්නේ හරි ඊළඟට මේ හරිය වර්ගඵලයක් තියෙනවා කීයද මේ හරිය වර්ගඵලය මේ තියෙන ඍජු කෝණාශ්‍රයක්නේ ඍජු කෝණාශ්‍රය වර්ගඵලය ගන්න පුළුවන් දිග වැඩි කිරීම ඵලය හරිද 5 වැඩි කරන්න ඕනේ 5න් එකකින් එකට මට එනවා 1යි කියලා 1යි ධන හරි මේ හරිය කීයද ඊට පස්සේ 5න් එකේ ඉඳන් ආයෙ ධනානන්තය වෙනකම් වර්ගඵලයක් මුකුත් නෑ එහෙනම් සියලුම වර්ගඵල කීයද බිඳුව 1 බිඳුව උත්තර එනවා කීයද 1යි එහෙනම් මොකද පළවෙනි කන්ඩිෂන් එකත් හරි දෙවෙනි කන්ඩිෂන් එකත් හරි එහෙනම් f කියන්නේ මොකද්ද f is probability density function හරිද එතකොට මේ තමයි ළමයි මේ අමාරු ක්‍රමය මේක හදන්න ඒක තමයි මුලින්ම ඉගෙන ගන්න. ඒ කියන්නේ මේ ප්‍රස්තාර ගහලා හරිනේ නේ හරි දැන් අපි වෙන ක්‍රමයක් බලමු method 2 අනුකලන ඉගෙන ගත්තට පස්සේ උඩට එහෙම හදන්න පුළුවන් method 2 හරිද හරිද method 2 වලදී අපි මොකද පාවිච්චි කරන්නේ ඉන්ටිග්‍රේෂන් අනුකලනය ඉන්ටිග්‍රේෂන් පාවිච්චි කරලා හදන්නේ කොහොමද කියලා බලමු හරි දැන් හරි මේක හදන්න තමයි අපිට ඕනෙන්නේ කීයද දැන් fx dx හරි නේද අපි දන්නවා මේකේ මේ වර්ගඵලයක් තියෙන්නේ කොහෙද ඉඳන් කොහෙටද ඍණ අනන්තය ඉඳන් ධන අනන්තයට ගත්තට ඇත්තටම තියෙන්නේ කීයද කීර විතරද බිඳුව ඉඳන් මේ බිඳුව ඉඳන් 5න් එකට විතරයි තියෙන්නේ එහෙනම් ඒ හරිය ටික ගත්තාම ඇති නේ මේ බලන්න මේ ලියප් එක ආයේ තේරෙනවද කියලා බලන්න මොකද මේ අරන් තියෙන්නේ fx යටතේ තියෙන ඒරියා එක කොයි හරියට බිඳුව ඉඳන් 5න් එකට වෙනකම් අයි මේ අනිත් හරිය අපි ගත්ත නැති ඒ හරිය මොකුත් නැහැ නේ එහෙනම් ඒ හරි දැන් මේක හදන්නේ කොහොමද හරි හරි දැන් fx යගේ කීයද 5යි නේ 5යි dx හරි දැන් අපි මේක අනුකලනය කරන්න යන්නේ මොකද්ද කරන්න කිව්වේ මම හරි අපි පැත්තකින් අනුකලනය කරමු මේක මේ කොපු දෙකේ උඩ යට තියෙනවා මම තකලා මේක අනුකලනය කරලා බලන්න කීය දෙන්නේ හරි මේ 5 කියන නියතයක් එළියට ගන්නවා මට ඊට පස්සේ අනුකලනය dx එතන තියෙන එක මේකේ උත්තරය අපි කතා කරා 5ක් තියෙනවා මෙතන කීයද මේ අනුකලන මේක යගේ කීයද අපි කතා කරා x කියලා එහෙනම් මේක අනුකලනය කරාම මොකක්ද දෙන්නේ 5 අනුකලනය කරාම මොකක්ද දෙන්නේ 5යි x එහෙනම් මම ඒ උත්තරය ලිව්වා 5යි මුලින්ම x වෙනුවට දාන්න ඕනේ මොකද්ද හරිද අපි අර පියවරක් ලියලා ඉමු කොහොමද ලියන්නේ අනුකලනය කරාම වෙන උත්තරේ දැම්මා 5x කියලා ඊළඟට කොටු වරහනක් දැම්මා උඩ තියෙන එක උඩින් දැම්මා යට තියෙන එක යටින් දැම්මා හරි දැන් මේක කරමු කොහොමද සුළු කරන්නේ 5යි මුලින්ම x වලට දාන්න ඕනේ මොකද්ද උඩ තියෙන එක 5න් 1යි හරිද ඊට පස්සේ 5යි x ගේ ආය දෙවෙනියට දාන්නේ මොකද්ද යට තියෙන එක ආදේශ කරනවා ඊට පස්සේ මේ උඩ සීමාව ආදේශ කරා යට සීමාව ආදේශ කරා මොකද්ද ගන්න ඕනේ වෙනස ගන්න ඕනේ හරි අපි සුළු කරලා බලමු මේ 5ට මේ 5 කැපෙනවා කීයද 1යි 5 තරක් බිඳුව කීයද බිඳුවයි උත්තරේ කීයද 1යි හරි නේද එහෙනම් මේකෙන් එන උත්තරේ මේකෙන් ආවා හරි නේද එහෙනම් මේවත් අපිට කියන්න පුළුවන් මොකද f එක pdf එකක් කියලා හරි නේද එතකොට මෙන්න මේක තමයි අපි කියන්නේ මේ ග්‍රැෆිකලි හොයන්නත් පුළුවන් එහෙම නැත්නම් ග්‍රැෆික් පින්තූර මුකුත් අඳින්න නැතුව ඉන්ටිග්‍රේෂන් වලිනුත් ඔයගොල්ලන්ට හොයන්න පුළුවන් හරි නේද විශේෂයෙන් මේවා ගෙනෙන්නේ නිකන් අමාරු ඒවට
හරි නේද? අමාරු ඒවට මේක ලේසි. හරියට මේක නිකන් උදැල්ලක් වගේ. උදැල්ලක්. හරිද? මේක නිකන් හරියට මොකද එක්ස්කැවේටර් එකක් වගේ. හරි නේද? එතකොට ගාන ලේසි නම් මේ වගේ ලේසි ගානක් නම් හොඳම දේ මොකෙන් යන එකද? නේ දැන් මල් පැලයක් හිටවන්න නම් තියෙන්නේ මොකද අරන් යන්නේ? උදැල්ලක් තමයි අරන් යන්න ඕනේ. ඒ කියන්නේ පොඩි ලේසි ගානක් නම් තියෙන්නේ විභාගෙදි මේ විදිහට හදන එක ලේසි. නේ? ලාවට මෙහෙම ඇදලා පට ගාලා හදලා දාන එක ලේසි වරදින්නේ නැහැ. හැබැයි ලොකු වැඩක් නම් තියෙන්නේ. බිල්ඩින් එකක් වගේ හදන්න නම් උදැල්ලෙන් හදන්න බෑ. අමාරු. ඒ වෙලාවට අපි පාවිච්චි කරන්න ඕනේ මොකද්ද? නේ? මේ වගේ ලොකු එස්කැවේටර් එකක් පාවිච්චි කරන්න ඕනේ. හරි නේද? අනිත් එකත් මතක තියාගන්න මේ වගේ පොඩි ගණන් වලට මේක සුදුසු නෑ. නේ? එතකොට නිකන් මොකද අර මල් පැලයක් හිටවන්න ඔයා මේ ලොකු එස්කැවේටර් එකක් අරන් යනවා වගේ. හරි නේද? ආයෙනම් මේ මෙතඩ් දෙකම ඔයගොල්ලෝ ඉගෙන ගන්න. ගාන ලේසි ගානක් නම් මෙහෙම යට කමක් නැහැ. හැබැයි ගාන අමාරු නම් අනිවාර්යෙන් මොකද්ද? ඉන්ටිග්‍රේෂන් වලින් යන එක තමයි ලේසි. හරි නේද? හරි. මේ ගාන බලන්න තේරෙනවද කියලා අපි තව ඉස්සරහට ගණන් හම්බෙද්දි බලමු. නෑ මේ කන්ඩිෂන් එක පෙන්වන්න බෑ ළමයි. හරිද? මේ මෙතඩ් එක තියෙන්නේ මොකේටද? මේ කියන්නේ මේ දෙවෙනි එක ඔප්පු කරන්න තමයි මේ ක්‍රම දෙක තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කැලල වෙනුවට තමයි හරි මේ කැලල වෙනුවට තමයි මේ කැලල කරන්නේ. නේ? දැන් ඔයගොල්ලන්ට හිතේ නිකන් මේ මෙච්චර පොඩියට කරන්න පුළුවන් එකේ මෙච්චර මේ ලොකුවට කරන්නේ ඇයි කියලා. හරි නේද? තව චුට්ටක් ඉස්සරහට ගියාම තේරෙයි මේකෙදි මෙහෙම පොඩ්ඩක් වුණාට හරිද? සමහරක් වෙලාවට තියෙන අපිට මේ චිත්‍ර ඇඳලා කරන්න බෑ. නේ? දැන් ඔයාලට හිතන්නකො රටාවක් ආවයි කියලා මෙහෙම නිකන්. මෙන්න මෙහෙම රටාවක් එනවා. දැන් මේකේ යට තියෙන වර්ගඵලය හොයන්න පුළුවන් ලේසි එකට. නේ? මේ මොන හැඩයේද මේ ත්‍රාපීසියමුකුත් නෙමෙයි මුගන ඔටුනු හැඩේ. ඔටුනු හැඩේ වර්ගඵලය හොයන්න අපි දන්නේ නැහනේ. නේ? එතකොට මේ ග්‍රැෆිකල් කොහොමවත් යන්න විදියක් නැහැ. එතකොට ඔයාලට පිටට ඉන්න එකම එක්කෙනා කවුද? ඉන්ටිග්‍රේෂන් වලින් ඕනම හැඩයක වර්ගඵලය හොයන්න පුළුවන්. හරි නේද? එහෙනම් මේ ඉන්ටිග්‍රේෂන් යූස් කරන්නේ මොකේටද? වර්ගඵලය හොයන්න තමයි ඉන්ටිග්‍රේෂන් යූස් කරන්නේ. හරි නේද? මේක කොහොමවත් ඔයා කරන්න ඕනේ මේ මොකද මේ ධන කියන එක පෙන්නන එක. ඒක පෙන්නන්න ඕනේ විභාගෙ ලියන්නේ ක්ලියර්ලි මේක ධන කියලා. නේ? දැන් හිතමු ඔයාලට මේක ක්ලියර්ලි පේන්නෙත් නැහැ කියලා. ඒ වුණත් මේක චුට්ටක් නිකන් චෙක් කරලා ක්ලියර්ලි කියලා ලියන්න ප්‍රශ්නයක්. හරි නේද? හරි. අපි යන් ඉස්සරහට. හරි එහෙනම් මේ ටික ඔයගොල්ලෝ තනියෙන් ඉවර කරන්න ඕනේ. ක්‍රම දෙකටම හදන්න. හරි නේද? ඒ කියන්නේ අර මේ වර්ගඵලය ඔප්පු කරද්දී ග්‍රැෆිකලිත් කරන්න අනිත් එක ඉන්ටිග්‍රේෂන් වලිනුත් මේ ඔක්කොම ටික කරා. හරි නේද? හරි අපි එතනින් ඉස්සරහට යන්න. හරි. මෙතන තියෙනවා අපි ගානක්. හරි. මෙන්න මේ ෆන්ක්ෂන් එක අපි අහනවා මොකද්ද? probability ෆන්ක්ෂන් එකක්ද කියලා. හරි නේද? හරි. මුලින්ම බලන්න ඔයා මෙතනත් කියලා තියෙනවා clearly මොකද්ද? අර කන්ඩිෂන් එකනේ පෙන්වන්න ඕනේ. අර කන්ඩිෂන් එකනේ පෙන්වන්න ඕනේ. මේක clearly කොහොමද මේක clearly වෙන්නේ? ඔන්න බලන්න. මම මේකට ඍණ එක ආදේශ කරොත් එම ඍණ එකේ වර්ගය කීයද? ධන 1යි 3න් 1යි. ධනාගයක් නෙන්නේ නේ. දෙක ආදේශ කරොත් කීය දෙන්නේ? ඒ දෙකේ වර්ගය කියන්නේ 4යි 4 බෙදීම 3 කියන්නේ 1.0 ගන්න. හරි නේද? එහෙනම් clearly මේ ෆන්ක්ෂන් එක නේ
හරි. හරි නේද? මෙන්න මේ ගාන හදන්න තනියෙන් දැන්. පොඩ්ඩක් වෙරිෆයි කරන්න එහෙනවද කියලා. එහෙනම් හරි. දැන් මේ ගාන හදන්න බලන්න මේක ග්‍රැෆිකලි ඔයගොල්ලෝ හදන්න try කරොත් ඔයගොල්ලන්ට තේරෙයි මේක ග්‍රැෆිකලි හදන්න අමාරුයි කියලා. හරි නේද? ඇයි අපි මේ ෆන්ක්ෂන් එක චුට්ටක් අදින්න බලමු නිකන්. හරි. මේක අදින්න ගත්තොත් එහෙම මොකද්ද? මේ මම x අක්ෂය ඇඳොත් එහෙම කීයද? ඍණ එකේ ඉඳන් ධන 2 වෙනකම්. ඍණ එකේ ඉඳන් ධන 2 වෙනකම්. මම මෙතනින් අදින්න බිඳුවක්. හරිද? බිඳුවක් අදින්න. හරි. මොකද්ද මේ තියෙන ෆන්ක්ෂන් එක? x වර්ගය. ඔයගොල්ලෝට චූටි කාලේට කියලා මතක නැහැ x වර්ගය තිබි මෙහෙම. නේ? මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ වර්ග එකක් නේ. එහෙනම් මේක තමයි x වර්ගයේ බෙදීම 3. ඒක මතක නැති වුණත් අවුලක් නැහැ ආ. ඒ කියන්නේ දැන් මම කියවනේ ග්‍රැෆිකලි නෙමෙයි යන්නේ කියලා. හරි. x යන්නේ x වර්ගයේ බෙදීම 3 මේ වගේ එකක්. චූටි කාලේ කරලා තියෙනවා O level කාලේදී. මේ වගේ හැඩයක් තමයි එන්නේ නේද? x වර්ගයේ වගේ එකකට එන්නේ මේ වගේ එකක්. වර්ගයකට එන්නේ මේ වගේ එකක්. හරි. එතකොට කීයද? මේ අතර. මේ අතර විතරයි ඔය අගේ එන්නේ. නේ? අනිත් ටික එපා. එහෙනම් අනිත් ටික මකලා දාන්න. අනිත් හරියේදී sorry පොඩි එකක් වුණා එපා. හරි. අන්තිම ගාය එහෙනම් මේ ටික. ඒ ටික විතරයි x වර්ගය ආ. මෙතනින්. හරි. otherwise මොනවාද? 0 වෙන අනිත් හැම තැනකම බිඳුව. හරි. එහෙනම් මොකද්ද මොන වගේ ෆන්ක්ෂන් එකක්ද අපිට ඇවිල්ලා තියෙන්නේ? හරි. මෙහෙම ඇවිල්ලා එක පාට උඩට යනවා. ඊට පස්සේ මෙහෙම බොක්කක් එනවා. නේ? මෙහෙම එනවා. ඊට පස්සේ මොකද්ද? මෙහෙම අඩු වෙලා මෙහෙම යනවා. හරි නේද? බලන්න මේ ෆන්ක්ෂන් එකේ හැටි හරියද කියලා බලන්න හැමෝම. කාට හරි මේ ෆන්ක්ෂන් එකේ හැටි තේරෙන්න නැත්නම් මට කියන්න. තේරුම් ගන්න මෙතන ත්‍රිකෝණයක් නෙමෙයි තියෙන්නේ. නේ? මෙහෙම එකක් නෙමෙයි. ප්‍රස්ථාරේ නේ? 10 වසරේ 11 වසරේ දතින්නේ නේ x වර්ගය නේ x වර්ගය දාන 2යි මේ අපි 2යි x එක නැත්නම් 3 ඔය ඕන එකක හැටි මේක තමයි හැටි. හරිද? යන තැන තමයි වෙනස් වෙන්නේ. එහෙනම් මේ තමයි හැටි. හරි නේද මේක? දැන් මේකේ වර්ගඵලය බලන්න ග්‍රැෆිකල් නේ. දැන් ග්‍රැෆිකලි හිතන්න අපි බලන්න ඕනේ මේ හැඩය මොන හැඩයක්ද කියලා. නේ? මොන හැඩයක්ද මේ හැඩය? මේ බලන්න. මෙහෙම හැඩයක් අපි ජීවිතේට නේ මෙයාට කියන නමක් අපි දන්නේ නැහැ. මෙහෙම කෙනෙක්ගේ වර්ග මේ අමුතු හැඩයේ වර්ගඵලය හොයන්න අපි දන්නවද? එහෙම දන්නේ නැහැ. එහෙනම් graphical method එක මෙතනදී fail වෙනවා. graphical method එකකින් යන්න බෑ. නේ කොහොමද වෙන්නේ? නේ මොකද ඇයි හොයන්න බැරි? මේ හැඩය මොකක්ද කියන්නේ අපි දන්නේ නැහැ. අමුතු හැඩයක්. නේ එයාගේ වර්ගඵලය හොයන්නේ කොහොමද? දුර වැඩි කිරීම මොකක්ද කියන්නේ එහෙම අපි දන්නේ නැහැ. හරි නේද? නම් graphical මේක හොයන්න බෑ. එහෙනම් අපේ සහායට ඉන්න එක මේක කියන දැන් කවුද? අනුකලනය තමයි එකම සහායට ඉන්න එක්කෙනා. හරි අපි ආවට try කරමු. අනුකලනය කරනවා ඍණ අනන්තේ ඉඳන් ධන අනන්තයට. ඒ කියන්නේ area under the curve fx. අනුකලනය නෙමෙයි මේක area under the curve dx. හරි අපි මෙයාව කඩාගමු කැලි දෙකකට. මට එන්න පුළුවන් මේ area under the curve එක මේකනේ මේ area under the curve එක මට ගන්න පුළුවන් කීනන්ද? ඍණ අනන්තේ ඉඳන් හරි ඍණ අනන්තේ ඉඳන් ඔතනට එනකන්ද? ඍණ එක වෙනකන් තියෙන වර්ගඵලයට. තාම අනුකලනය නෙමෙයි මේ යන්නේ ආ. area under the curve යන්නේ. sorry මේක දාන්න. මොකද මේ ලිව්වේ? මේ හරියේ තියෙන වර්ගඵලයට එකතු කරනවා මොකද්ද? මේ හරියේ තියෙන වර්ගඵලය. ඒ හරියේ තියෙන වර්ගඵලය කීයද? ඍණ 1 ඉඳන් 2 වෙනකම්. ඍණ 1 ඉඳන් 2 වෙනකම් තියෙන වර්ගඵලය කාගේද? fx ගෙමයි dx. හරි මොකද්ද? දැන් අපි මේ හරිය වර්ගඵලය ගත්තා. මේ හරිය වර්ගඵලය ගත්තා. ඊට පස්සේ මේ හරිය වර්ගඵලයත් දැන් ගත්තා. ඊළඟට තව මොනවද ඉතුරු? මේ හරිය වර්ගඵලය. ඒ කියන්නේ 2 ඉඳන් කීයට වෙනකන්ද? ධන අනන්ත වෙනකන් තියෙන වර්ගඵලය ගන්නවා. හරි. දැන් ඉතින් මේවා ඔයගොල්ලෝ පැහැදිලි මේවා කීයදාගේ මේව හොයන්න දෙයක් නැහැ කීයදාගේ කෙලින්ම බිඳුවයිනේ. මේ හරිය වර්ගඵලය බිඳුවයිනේ. මේ හරිය වර්ගඵලයත් බිඳුවයි. නේ අපිට ඉතුරු වෙන්නේ මොකද්ද? මේ හරිය වර්ගඵලය විතරයි ඉතුරු. හරි අපි ඒක දාමු. ඉතුරුලා තියෙන්නේ මොකද්ද?
ඍණ එකේ ඉඳන් 2 වෙනකන් fx කියන්නේ කීයද? අපි දන්නවා x වර්ග බෙදීම 2යි 2 නෙමෙයි 3යි නේ 3යි dx හරි නේද? හරි සමානයි. හරි. දැන් අනුකලනය කරමු. මුලින්ම මේ 3න් 1 කියන එක ඉස්සරහට ගන්න පුළුවන් නේ. අපි දන්නවනේ ඒක 3න් 1යි. මේකේ එහෙම ලියනවා. දැන් අර සම්බන්ධතාවය තමයි පාවිච්චි කරන්න යන්නේ. එතකොට මෙතන ඉතුරු වෙන්නේ කීයද? x වර්ගය හරිද? මම මේ පියවර නැතුව එළිය ලියන්නම් මේක. පැහැදිලි වෙන්න වැඩිය. හරි. මොකද ඔයගොල්ලෝ කරන්න ඕනේ? මේ ඉලක්කම් දෙක නැතුව මේක ලියන්න. හරිද? හරි. මෙතන අපි ලියමු x වර්ගය බෙදීම 3 dx. එතකොට අනුකලනය නේ. මේක හදමු බලන්න. කීයද එන්නේ මේ 3 1 කියන්නේ නියතයක්. මම එළියට ගන්නවා. නියත එළියට එනවනේ. ඊට පස්සේ මෙතන තියෙන කීයද? x වර්ග dx. හරි නේද? හරි 3න් 1යි. මේක දන්නවා ඔයගොල්ලෝ කොහොමද මේක කරන්නේ? මේ x ගේ බලයක් නේ. x ගේ බලය කොහොමද ගන්නෙ? x ගේ බලයට එකක් එකතු කරනවා. 3 බෙදීම 3. හරි නේද? හරිද බලන්න මේක. හරි නේද මේක කරපු එක බලන්න. හරි එහෙනම් මෙතන උත්තරේ එනවා අපිට කීයද? x ඝනය බෙදීම මේ 3යි මෙතනින් ආපු 3යි 3 අර 3 කීයද? 9යි කියලා එනවා. හරි නේද? හරි එහෙනම් මේකේ උත්තරේ කීයද? x ඝනය බෙදීම 9 කොටු වරහන් ඍණ 1යි 2. දැන් මේ කොටු වරහන් මේකේ අංකය මොකද්ද? මුලින්ම ආදේශ කරන්න ඕනේ මේ ASCII තියෙන එකට මුලින්ම ආදේශ කරන්න ඕනේ කීයද? 2. හරි. 2 දැම්මම මෙතන එනවා කීයද? 2 ඝනය බෙදීම 9. 2 ඝනය කියන්නේ කීයද? 8යි. 8 බෙදීම 9. හරි. 8 බෙදීම 9. හරි. ඊට පස්සේ ආදේශ කරන්න ඕනේ කීයද? ඍණ 1. ඍණ 1 විතර දැම්මම මොකද එන්නේ? ඍණ 1 ඝනය කියන්නේ ඍණ 1යි. නම් මට එනවා ඍණ 1 බෙදීම 9යි කියලා. අන්නේ ඔය උත්තර දෙක තමයි එන්නේ. මේ උත්තර දෙක මම කොහොමද ගත්තේ? ආයෙ කියනවනම් මුලින්ම මේකට මේ ASCII තියෙන එකට උඩ උත්තරේ දානවා. උඩ උත්තරේ දැම්මම මට ආවේ මේක. ඊට පස්සේ යට උත්තරෙත් දානවා මේක. හරි. ඊට පස්සේ මේ දෙකේ මොකද ගන්න ඕනේ? වෙනස. හරි. බලමු වෙනස කීයද කියලා. මෙතන සුළු කරාම 8 බෙදීම 9. ඍණයි ඍණයි ධන කීයද? 1 බෙදීම 9. හරි නේද? 8 දැන් හරිය සමානයිනේ. 8 ධන 1 කියන්නේ කීයද? 9යි. 9 බෙදීම 9 කියන්නේ කීයද? අන්න 1යි. ආන්න හරි. තේරෙනවද නේද කියන එක? එහෙනම් අපි පෙන්නුවා මොකද්ද? මේ වර්ගඵලය නේ හිතා ගන්නත් අමාරුයි නේද? මේ වර්ගඵලය මේ අමුතු වර්ගඵලය කීයද? 1යි. නේ අපි අතින් හොයන්න කියන හිතන්න මේ හැඩ ගැන හිතලා හොයන්න කියන හොයන්න බෑ. නේ එතකොට ග්‍රැෆිකලි ෆේල් වුණා. අන්න ඒ වගේ එක මේ වෙලාවට තමයි අපිට ඕනේ මොකද්ද? උන අනුකලනය පාවිච්චි කරලා අපිට එන උත්තරේ 1යි කියලා. එහෙනම් මේ බලන්න මේ අප්සෙට් හැඩයේ වර්ගඵලය කීයයි කියලා ඇවිල්ලාද? 1යි කියලා ඇවිල්ලා. තේරෙනවද කියන එක? කවුද අපිට මෙතන උදව් වුනේ? ග්‍රැෆිකල් අපිට කිසිම උදව්වක් දුන්නේ නැහැ නේ. එතකොට ඉන්ටිග්‍රේෂන් තමයි අපිට උදව් කරේ මේ උත්තරේට එන්නේ 1යි කියන උත්තරේට. හරි නේද? හරි. එහෙනම් බලන්න මේ ෆන්ක්ෂන් එක හැමතැනදීම ධන ඔයගොල්ලන්ට පේනවා මේ හැමතැනදීම ධන. හරි නේද? එතකොට මේක හැමතැනදීම ධන ඒක හරි. ඒ කන්ඩිෂන් එක හරි. ඊට පස්සේ කන්ඩිෂන් එක මොකද? වර්ගඵලය 1යි. වර්ගඵලය 1යි කියලා අපි ග්‍රැෆිකල් පෙන්නන්න බෑ. මෙහෙම පෙන්නවා. එහෙනම් මොකද්ද මේ ෆන්ක්ෂන් එක fx කියන්නේ? එහෙනම් අපිට කන්ක්ලූඩ් කරන්න පුළුවන් f is මොකද්ද? probability density function එකක් කියලා. හරි නේද? හරි. එහෙනම් ඒ ගන්නත් හරි. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අටෙන් 9 ආවේ කොහොමද? දෙකේ තුන්වෙනි බලය එතන. නේ මේකට ආදේශ කරන්න තියෙන ළමයි. මෙන්න මේකට මේ කොටු වරහනේ තේරුම මොකද? මෙන්න මේකට උඩ එක ආදේශ කරන්න කියලා දෙක දාන්න මෙතනට. දෙක දැම්මම වෙනවා 2 3 කියන්නේ 8යි 8 බෙදීම 9යි. ඊට පස්සේ ආදේශ කරනවා 8 එකට. ඍණ 1 දැම්මා ඍණ 1 ඝනය කියන්නේ ඍණ 1 බෙදීම 9යි. අන්න නේ ඒක. හරි.
නෑ ටිකක් හරි. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. එහෙනම් මේ ඉන්ටිග්‍රේෂන් කියලා කියන්නේ මාර වටින ටූල් එකක් නේ. ඒකින් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. හරි. අපි දැන් යමු මේ එදා ප්‍රශ්නේ මේ තියෙන්නේ 2009 21 කියන එක බලන්න. ඒක නම් මම හිතන්නේ සරල දෙයක් ඇත්තේ. හරි. එතකොට හරි එදා ගණන් දෙකත් එක්ක අපි තව ඉස්සරහට යන්න. හරි. මේ 21 වෙනි ගණන බලන්න. එදා මම මේ ගෲප් එකේ දාලා මේක හදන්න try කරන්න එපා බෑයි කියලා. දැන් පුළුවන් හදන්න. මොකද්ද කියන්නේ? හරි බලමු අපි හදන්න. Let x be a continuous random variable with the probability density function and the probability density function එකක් තුමේ. හරිද? කීයද? fx දීලා දිනවා. fx කියලා කියන්නේ e වල x නේ අපි දන්නේ කෙනෙක්. e වල x ලු කොයි වෙලාවටද? 4 හැමතැනදීම නෙමෙයි. කීයද? බිඳුවේ ඉඳන් හරි k කියලා ගේකටලු k මොකක් හරි ආගයක්. හරි. හරි ඊට පස්සේ අපෙන් අහන්න මොකද්ද k ගේ වැලියු එක මොකක්ද කියලා. හරි. හරි ලේසි. අපිට දීලා තියෙනවා මෙයා මොකක් කියලාද? probability density function එකක් කියලා. මෙයා probability function එකක් කියලා දීලා තියෙනවා නම් අනිවාර්යෙන් මොකද වෙන්න ඕනේ? මෙයා තියෙන්න ඕනේ මොකේට උඩින්ද? y. ඒ කියන්නේ හැමතිස්සෙම ධනවත් තමයි තියෙන්නේ පළවෙනි condition එක. ඒක එච්චර වැඩක් නෑ අපිට මෙතනදී. හැබැයි දෙවෙනි condition එකක් තියෙනවා. මොකද්ද condition එක? area under the curve. හරිද? කොහෙන්ද කොහෙටද? අනිත් තැන් වල වැඩක් නෑනේ. අනිත් තැන් වල area එකක් හිටින්නේ නෑ. කීනම් කීයටද? බිංදුවේ ඉඳන් k දක්වා. හරිද? මේ function එක කීය වෙන්න ඕනේද? dx dx කොහොමද එනවා? ඒක හැමතිස්සෙම ලියන්න. හරිද? කීයයි කියලාද? area under the curve එකයි කියලා පෙන්නන්න ඕනේ. හරි. දැන් එහෙනම් මේක පෙන්නනවා නම් හරි. හරි නේද? පෙන්නන්න ඕනේ මේක තියෙනවා. මේක සුළු කරා නම් ඔයාලට හම් වෙනවා මොකේ ආගේද? කේවල ආගිය. හරි මේක සුළු කරන්න බලන්න ඔයගොල්ලෝ. මේ සුළු කරලා බලන්න k ගේ ආගය ගන්න පුළුවන්ද කියලා. දැන් grapically හදන්න බෑනේ. e වල x ගේ හැඩය අපි දන්නවද? e වල x ගේ හැඩය අපි ඕගොල්ලන්ට ඕනම් මේ හොයාගන්න පුළුවන් කොහෙන් හරි. ඒ හෙව්වත් මේ මම මේ නිකන් e වල x ගේ හැඩය කිව්වොත් එහෙම නිකන් මෙහෙම තියෙන්නේ. හරිද? එතකොට මේකේ අමුතු හැඩයක් තියෙන්නේ. එතකොට ඒක අපිට grapically හොයන්න බෑ කවදාවත්. අපි මේක නිකන් අදුම් බලන්න. අපි grapically යන්න ඕනේ නැහැ integration එකකින් යන්න. හරි. fx කියන්නේ කීයද? e වල x. dx. හරි. අපි මේක සුළු කරලා ළමයි කොහොමද? හරි. මං කිව්වා මොකද්ද මුලින්ම කරන්න ඕනේ? මුලින් පැත්තකින් හදන්න මේක නැතුව. නේ? සීමාව නැතුව නිකන් ගන්න. හරි. අනුකලනය ගානක් විදිහට මේක මම හදනවා. කීයද දැන් උත්තරේ? අයියෝ මේක හරි ලේසි එකක් නේ. e වල x අනුකලනය කරාම අපි කිව්වා කීයද එන්නේ? e වල x තමයි එන්නේ. හරි. එහෙනම් කොටුවක් දාගෙන දැන් ඒව ලියා ගන්න. කොටුවක් දාගෙන e වල x. කොටුවේ උඩින් ලියන්න ඕනේ උඩ තියනවා කිය. නේ? යටින් ලියන්න ඕනේ යට තියනවා කිය. හරි. දැන් කීයද එතකොට? හරි. e වල මෙතන x එනකොට මුලින්ම දාන්නේ කීයද? k. හරි නේද? හරි. ඊට පස්සේ e වල x එනකොට දාන්නේ බිංදුව. ඊට පස්සේ මේක මොකද කරන්න ඕනේ? අඩු කරන්න ඕනේ. හරි නේද? හරි. e වල k අපි දන්න ඕනම සංඛ්‍යාවක බිංදුවෙනි බලය කීයද?
එකයි. හරිද? ඕනම සංඛ්‍යාවක e කියන්නේ කීයද? අපි කතා කරන්නේ 7න් 19 නේ. ඒක වැඩක් නෑ. 7න් 19 කියන එකනේ. හරි. කීය හරි මොන සංඛ්‍යාව වුණත් ඒ සංඛ්‍යාව බිඳුනි පදයේ එකයි. හරි. එහෙනම් අපිට මේක දීලා තියෙනවා කීයට සමානයි කියලාද? එකට සමානයි කියලා. හරි නේද? හරි. එහෙනම් අපිට ගන්න පුළුවන් e වල k මම මේක ඇල විතරක් ලියනවා වෙනම e වල k ඍණ 1 සමාන වෙන්න ඕනි කීයටද? 1ට. මම මේ ඍණ එක මේ පැත්තට ගන්නවා. එතකොට 1 1 2යි. හරි නේද? හරි. එතකොට මේක දැන් k උඩනේ තියෙන්නේ. මම මේක ලඝු ගත්තොත් එහෙම හරිද? හරි. අපි මේක මේ මෙහෙම ලියමු අපි. මේක මට ලියන්න පුළුවන් k සමානයි ලඝු මතක නැත්නම් බලන්න k සමානයි ලඝු කීවෙනි පාදේ ළමයි e වෙනි පාදේ උත්තර කීයද? 2යි. හරිද? මේ ලඝු e වෙනි පාදේ කියන එක ළමයි අපි ලස්සනට කෙටියෙන් ලියනවා ln කියලා. නේ හරියට නිකන් ලඝු 10 පාදේ කියන එක මේ O level පන්තියේදී ලිව්ව මොකක් කියලාද? lg කියලා. නේ ඒ වගේ ලඝු e වල පාදේ කියන එක අපිට ලියනවා ලස්සනට මොකද ln කියලා. හරි එහෙනම් මේක මට ලියන්න පුළුවන් ln කියලා 2යි කියලා. එහෙනම් k වලගේ කීයද? ln 2යි. c. හරිද? හරි මොනවද ප්‍රශ්න තියෙන අහන්න ගන්න ඒ ගන්න හදපු විදිය. මේක මතක නැත්නම් පොඩ්ඩක් ගෙදර ගිහලා බලන්න. හොයාගන්න බැරුගෙත් ගෲප් එකේ දාන්නකො. මේක තියෙනනේ 10 වසරේනේ. අපි බලයක් ලඝු විදියට ලියන්නේ කොහොමද කියන එක. හරිද? හරි. ඒත් එක්ක මම දැන් ඒ ගාන හරි 22 වෙනි ගානට යනවා. ඒක නම් නිකන් තියරි ගානක් 22 වෙනි ගානේ. අපෙන් අහනවා which of the following is not necessarily true. necessarily true කියන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම true. not necessarily true කියන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම true වෙන්න ඕනේ නෑ. මේ වගේ මොකද අනිවාර්යයෙන්ම true වෙන්න ඕනේ නැත්තේ කියලා අහනවා මොනවටද? continuous probability density function fx ට. හරිද? fx සැලකුවාම දැන් fx ට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ දෙක මොකද්ද? දන්නවනේ. මොකද fx ට තියෙන්න ඕනේ දෙක. fx හැමතිස්සෙම ඉරෙන් යටට යන්න බෑ. අනිත් එක මොකද්ද? area under the curve මුළු area එක ඍණ අනන්ත ඉඳන් ධන අනන්තයට වෙනකම් මුළු area එක කීයට සමාන වෙන්න ඕනේද? 1ට සමාන වෙන්න. හරි බලමු. මේක හරිනේ. මේක අනිවාර්යෙන් තියෙන්න ඕන එකක් තමයි. මේ මම තියෙන්න ඕනේ දාන්නේ. හරි. දැන් දාහනේ අහන්නේ නැත්තේ මොනවද කියලා. හරිද? එතකොට මේක අනිවාර්යෙන් තියෙන්න ඕන ලක්ෂණයක්. මේක තියෙන්න ඕනේ. මේක වැරදි. මෙහෙම එකක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්. ඇයි ඒ? මොකද මේකේ තියෙන වැරද්ද? මෙතන තියෙන්න ඕනේ බිංදුව නෙමෙයි කීයක් තියෙන්න ඕනේ ඍණ අනන්තය. එහෙනම් මේක වැරදි උත්තරයක්. හරිද? මේක මේක අනිවාර්යෙන් තියෙන්න ඕන එකක්. මේක ඒක තියෙන්න ඕනේ නැති එකක්. නේ? බලන්න පැත්ත වැරදිනේ අනිත් පැත්තට එන්නේ. මේක අපි කිව්වා මොකද්ද? මේ end points වලට වටිනාකමක් තියනයි කියලාද කිව්වේ නෑයි කියලාද කිව්වේ? continuous නම්. මේ continuous නේ. continuous නම් මේ end points වලට වැඩක් නෑ. නේ? less than කියන්නේ at least ඒ කියන්නේ ඔක්කොම සමානයි කියලා අපි කතා කරා. එහෙනම් මේකත් තියෙන්න ඕනේ එකක්. එහෙනම් මොනවද continuous probability density වලට තියෙන්න ඕනේ? මේකයි තියෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේකත් තියෙන්න ඕනේ කියලා අපි පෙන්නුවා. හරිනේ? එහෙනම් මොනවද? අනිවාර්යෙන් තියෙන්න ඕනේ නැති දේවල් මොනවද? මේ ටික තමයි. මේක කොහොමවත් තියෙන්න බෑ. මේක මෙහෙම එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ නැහැ. හරිනේ? එහෙනම් මොනවද හරි උත්තර? ඒ කියන්නේ not කියලානේ. එහෙනම් මේ දෙක තමයි හරි උත්තර B සහ D. හරි නේද ළමයි? හරි. හරි. දැන් අපි අද දවසේ වැදගත්ම එකට යනවා. අපි ගිය අවුරුද්දේ ආපු ගාන හදන්න යන්නේ. ඒක නිසා ඕන විනාඩි 2ක බ්‍රේක් එකක් අරන් යන්න පුළුවන්. හරි නේද? මොන හරි වතුර හරි මොන හරි බොන්න ඕන නම් බ්‍රේක් එකක් අරගෙන එන්න. හරි නේද? අපි දැන් ගිය මේක නම් මේ හදන එක ඉතාම වැදගත්. මොකද ගිය අවුරුද්දේ ලකුණු 30ක ගාණක් මේ හදන්නේ. හරි නේද? එතකොට අපි බලමු කොහොමද හදන්නේ කියලා. හරි නේද? ඒක එච්චර අමාරු වැඩක් නෙමෙයි. දැන් අපි හදපු අමාරු ගණන් එක්ක ඒක හරිම ලේසි. අපි බලමු මේ ගානට යන්නේ කොහොමද කියලා. එතකොට මම 9:25ට පටන් ගන්නවා. එතකන් ඔයගොල්ලෝ
ඔන්න පොඩි බ්‍රේක් එකක් කරන්නේ. හරි නේද ළමයි ඇහෙනවද? ඇහෙනවද? වෙරිෆයි කරන්න කවුරු හරි? ඇහෙනවද? ඇහෙනවා සර්. හරි. අපි හදන්න යන්නේ මේ ගාන මේ ගිය අවුරුද්දේ ආපු ගාන. දැන් බලන්න ලකුණු 30. හරි නේද? එතකොට මේව අතරින්න නම් හිතන්න එපා. එතකොට ලකුණු 30ක් ඊට පස්සේ පාස් වෙන්න නම් හිතන්න එපා. තේරුණාද කියන එක? ඒක නිසා දැන් ඩිස්ක්‍රීට් කිසිම දෙයක් මෙතන අහලා නැහැ. අහලා තියෙන තනි කර තඩි ගානක් කොහෙද? කන්ටිනියස්. හරි නේද? හැබැයි හොඳට තේරුම් ගන්න ඔයා දැන් මාත් එක්ක දැන් අද ගාන හදාගෙන හිටියනම් මේක හදද්දි තේරෙයි මේක තමයි කන්ටිනියස් කියලා දැක්ක ගමන් අතහැරියා. හරි නේද? එහෙම ඕනේ නැහැ. හරි නේද? අපි මේක හදාගෙන යන් හිමීට මේක හරි ලේසි වෙයි කියන තරම් අමාරු නෑ. හරි නේද? එතකොට මේකත් එක්කම නවත්තනවා. එතකොට 2008 තියෙනවා ගාන. මේ වගේම ගානක්. ඒ කියන්නේ 2009 ඉස්සෙල්ලා කන්ටිනියස් ගානක් මුලින්ම ආවේ 2008. එතකොට 2008 ගාන ඔය තනියෙන් හදන්න. හරි නේද? හරි. එතකොට මම හෝම්වර්ක් දෙකක් දුන්නා Q26 එකයි මේකේ 2008 ගාන හදන්න. හරි නේද? හරි. අපි මේකට මේ කියවලා ගාන පටන් ගමු. හරි. ඔයගොල්ලොත් මාත් එක්කම පටන් අරගෙන ගානේ උත්තර බලන්න නැතුව අපි හදමු. හරි. හරි. මෙතන දීලා තියෙනවා probability density function of a continuous random variable x is given as here a is a constant. හරි. එතකොට ඔන්න දැන් ෆන්ක්ෂන් එකක් දීලා තියෙනවා. හරි නේද? එතකොට අර මම කිව්වා වගේ තුනක් තියෙන ගන්න මේ ලේසි එකක් තියෙනනේ. මොකද්ද? හරි. අපි මේක අර අපි සාමාන්‍ය දවසක ගණන් හදන විදිහටම හදමු. බය වෙන්න දෙයක් නැහැ. කීයද මෙතන කියන්නේ? හරි. 0.1 අතරනේ. හරි මේක නිකන් දල වශයෙන් අදගම අපි 0.1 අතර. දැන් හරියට මදින්න ඕනේ නැහැ. හරියට මදින්න ඕනේ නැත්නම් අපි ග්‍රැෆිකල් එකකින් හදන්න යන්නේ නැහැ. හරි නේද? හරි. එතකොට මේ වාචන එක මොකක්ද කියලා අපිට වැටකුත් නැහැ. මට අදාළ නැහැ. හරි නේද? හරි. මම නිකන් එකක් අඳිනවා. ඇයි මම ග්‍රැෆිකල් නෙවෙයි යන්නේ? හරිද? හරි. එතකොට මේ හරියදී 0.1 අතර නේ 0.1 අතර මේක. මොකද්ද මේක? මෙන්න මෙහෙම
එක ax x දාන්න 3 තමයි ඒ හරියට. හරි දැන් මම මේ බොරු හැඩයක් ඇන්දේ බොරු හැඩයක් ඇන්දේ අයියේ හැඩේ ඇත්තට මට මොකක්ද කියලා වැඩක් නෑ අයියේ වැඩක් නැත්තේ මම හදන්න යන්නේ ග්‍රැෆිකල් නෙමෙයි නේ මම මේක හදන්න යන්නේ මොකෙන්ද ඉන්ටිග්‍රේෂන් දාගෙන මේ හැඩේ එච්චර වැදගත්ද නෑ බලන්න කොච්චර ලේසිද කියලා හැඩේ එච්චර වැදගත් නෑ හරි ඕකම තිබුණාවේ අදවයිස් මොනවද බිඳුව හරි නේද එහෙනම් මේක හැඩේ මොන වගේද හරි ඕක මුලින්ම අදින්න හරිද මේ හරිය මුකුත් නෑ බිඳුවනේ ඊට පස්සේ මෙතනදී එක පාට්ටම් වැඩි වෙලා හරිද මේ විදිහට එනවා හැඩේ අපි හිතුවනේ මේ විදිහට එනවායි කියලා හරි අන්න ඔය වගේ හැඩයක් තමයි තියෙන්නේ තේරෙනවද කියන එක හරි ඕක අපි ලකුණු කරගත්තා හරි දැන් ඔන්න අපි යනවා ඒ කොටසට හරිද ඔක්කොම මේක ඇඳගත්තද හරි නේද හරි ඒ කොටසට දැන් අපිට දැන් කියනවා calculate the value of the constant a හරිද මේ දැන් a කියගේ calculate කරන්න හරි නේද අපිට දීලා තියෙනවා මොකද්ද මේ f කියන එක කියන මොකක් කියලාද probability density function එකක් කියලා දැන් මේ ගාන හදද්දී ඔය සංසන්දනය කරන්න මේ continuous ගානනේ ඔය වගේ ඔකත් එක්ක සංසන්දනය කරනවා මොකද discrete ගානේ discrete ගානේ තෝ නොදන්න පදයක් දීලා හොයන්න කිව්වම ඔයා මොකද කරන්නේ ඔක්කොම probabilistic එකතු කරලා සමාන කරනවා කියන දෙකට එහෙනම් මෙතනදී කරන්නේ probabilistic එකතු කරලා එකට සමාන කරන එක නේ මොකද කරන්න ඕනේ අර සියලුම ඒරියා අණ්ඩ කර්ව් අරගෙන කීයට සමාන කරන්න ඕනේ දෙකට සමාන කරන්න හරි අපි කරමු ඒ කොටස a හරි සියලුම ඒරියා අණ්ඩ කර්ව් මොකේද මේ fx යටතේ තියෙන ඒරියා අණ්ඩ කර්ව් දැන් මට මේක ලියන්න පුළුවන් ඇත්තට බලම මේ හරි ඒරියා එකක් නැහැ නේ ඒ හරි බිඳුවනේ එහෙනම් මට මේ කැලලට සමානයි මේ ඒරියා එක සමානයි මොකද මෙතන ඉඳන් මෙතනට මේ ඩී ගත්තා නම් ඇතිනේ හරි අනිත්‍ය මම ලිව්වේ නැත්තේ ඒ වගේ වර්ගඵලයක් නැහැ හොඳට තේරුම් ගන්න මේ හරිය මුකුත් වර්ගඵලයක් නැහැ නේ මේ දිගට බිඳුව එහෙනම් වර්ගඵලයක් නැහැ හරිද එහෙනම් මම ඍණානන්තේ ඉඳන් බිඳුව වෙනකන් තියෙන ටික සලකන්න ඕනේ නැහැ ඒ වර්ගඵල ආයෙ මම එකේ ඉඳන් ධනානන්තේ වෙනකන් තියෙන වර්ගඵල සලකන්නත් ඕනේ නැහැ මම සලකන්න ඕනේ එකම වර්ගඵලය මොකක්ද මෙන්න මේ හරිය තියෙන වර්ගඵලය එහෙනම් කීයකේ අතරද 0.1 අතර fx යටතේ තියෙන වර්ගඵලය තමයි මම සලකන්නේ හරි 0.1 හරි fx කියන්නේ කීයද අපි දන්නවා ax x දාන 3 හරි dx dx හැමදාම එනවනේ මම කිව්වනේ හරි දැන් මේක සුළු කරන්න ඕනේ හරි ඕක සුළු කරන එක පැත්තකින් තියලා ඔයා මොකද්ද අනුකලනය කරන්න හරි දැන් ළමයි මේක මෙහෙම තියාගෙන එකපාරට අනුකලනය කරන්න බෑනේ අපි මේක පොඩ්ඩක් වරහන් සුළු කරනවා අපි දන්න එකක් හදාගන්න ඕනේ අපි හැම එකක්ම අනුකලනය කරන්න දන්නේ නැහැ නේ මේක වරහන් සුළු කරමු බලන්න මෙතන සුළු කරාම එනවා මොකද්ද ax වර්ගය ධන මෙයා මෙයත් එක්ක සුළු වුණාම මොකක්ද දෙන්නේ 3ax dx අන්න හරි කුට්ටක් මම ලියාගත්ත වැඩි දැන් මොකද්ද එකතු කරලා අනුකලනය කරත් එකයි මොකද්ද මුලින් කැලි දෙක අනුකලනය කරලා පස්සේ එකතු කරත් එකයි හරි අනුකලනය ax වර්ගය dx ධන අනුකලනය 3ax dx සමානයි දැන් a කියන්නේ මොකක්ද මෙතන ගාණි කියලා තියෙනවා ඊයේ a is නියතයක් a කියන්නේ නියතයක් නම් මට ඒව ගන්න පුළුවන් මොකද්ද එළියට එහෙනම් එන්නේ අනුකල x වර්ග dx හරි නේද හරි ඊට පස්සේ මට එනවා මෙතන මේ 3යි කියන්නේ නියතයක් a කියන්නේ නියතයක් එහෙනම් මේ දෙකම එළියට එනවා 3a අනුකලනය x dx හරි නේද හරි දැන් මෙතන තියෙන්නේ a මෙතන තියෙන්නේ x වර්ගයනේ x වර්ගයට කරාම මොකද වෙන්නේ x ඝනයේ බෙදීම මෙතන තියෙන එකනේ 3 වෙනවා හරි ධන 3යි a x ට කරාම මොකද වෙන්නේ x के පළවෙනි බලය නෙමෙයි තියෙන්නේ x කියන්නේ x ගේ පළවෙනි බලය x ගේ දෙවෙනි බලය බෙදීම 2 එහෙනම් මේක තමයි උත්තරය උත්තරේ කියන්නේ මොකද්ද මම මේක අනුකලනය කරා හරි දැන් ඒක මෙතනට දාන්න a x ඝනය
බෙදීම 3 ධන 3a x වර්ග බෙදීම 2 ඒ උත්තරේ දාන්නේ මොකක් අස්සේද කොටු වරහන අස්සේ දාන්නේ උඩට දානවා මොකද්ද 1 යටට දානවා බිංදුව හරි නේද සමානයි හරි දැන් මේක තමයි ආදේශ කරන්න ඕනේ මොකද්ද මුලින්ම ආදේශ කරන්න ඕනේ උඩ තියෙන එක හරි උඩ තියෙන එක ආදේශ මම මේක සුට්ටක් මෙතන මකලා ගන්න මේ කැලේ ඔන්න ලියා ගන්න මුලින් පොඩ්ඩක් මේ අපි අර කලින් කතා කරු කැලේ හරිනේ හරි මේ ටික විතර මම මකන ඇති හරි හරි මොකද මම කරන්න ඕනේ හරි මුලින්ම මේ x තියෙන තැන් වලට එක දාලා ලියන්න ඕනේ එකේ ඝණය බෙදීම 3 ධන 3a එකේ වර්ගය බෙදීම 2 හරි මම ඔය දැම්මේ මොකද්ද ළමයි උඩ ආදේශ කරාම වෙන්නේ මේක මේ එක මේකට දැම්මා වෙන්නේ මේක හරි ඊට පස්සේ අපි ගමු බිංදුව මේකට දැම්මම මොකක්ද වෙන්නේ බිංදුව මෙතනට දැම්මම මේක ඇල්ල බිංදුව වෙනවනේ මම ඒකත් ලියන්නම් බිංදුවේ වර්ගය බෙදීම 3 ධන 3a ඝණය නේ මෙතන ඝණය මෙතන ඉන්නේ කීයද 3a බිංදුවේ වර්ගය බෙදීම කීය දෙන්නේ 2 හරි ඒවා අඩු කරන්න තමයි ඕනේ හරි මේකෙන් එන්නේ කීයද මෙතනින් එනවා උත්තරේ a බෙදීම 3 ධන මෙතනින් එන්නේ කීයද 3a බෙදීම 2 මෙතනින් එන්නේ මොකද්ද බිංදුව මේ ඔක්කොම බිංදුවනේ හරි මේ ටික සුළු කරාම මට එනවා කීයද මෙතන එනවා 2a ධන 9a හරි නේද පොදු හරය ගන්න ඕනේ නේ 6යි එතකොට එනවා 11a බෙදීම 6යි කිය හරි නේද 11 බෙදීම 6යි තමයි මේකේ උත්තරේ නේ මේ පූර්ණ වර්ගඵලය කීයද එහෙනම් අපි මේකේ හෙව්වා මේක කීයද දැන් 11a බෙදීම 6 හරි නේද ඔන්න අපි වර්ගඵලය හොයාගත්තා හරි දැන් මෙයා ළමයි probability density function එකක් නම් මේ වර්ගඵලය කීයද සමාන වෙන්න ඕනේ 1ට සමාන වෙන්න ඕනේ නේ හරි එහෙනම් අපි ගත්ත එක කීයද 11යි a බෙදීම 6 කියන එක සමාන වෙන්න ඕනේ කීයද වෙන වර්ගඵල මොකුත් නැහැනේ 1ට සමාන වෙන්න ඕනේ එහෙනම් a කියන්නේ කීයටද 6 බෙදීම 11 හරි නේද බලන්න හරිද කියලා හරි නේද ඒ කියන්නේ 6 බෙදීම 11යි හරි නේද ඒක හරි නේද හරි හරිද ළමයි කි මොනවයි ප්‍රශ්න තියෙනවා ඉක්මනට දාන්න තව විනාඩි 5ක් විතර අපිට තියෙන්නේ කොහෙටද මේ x වර්ගය නෙමෙයිද කියලා අහන්නේ කොතනද මේක ළමයි මොනවයි ප්‍රශ්නයක් තියෙනවා ආයෙ දාන්න හරි නෑ නේ ප්‍රශ්නයක් හරි අපි ටියුට් එකේට යන් ආයෙ හරි පොඩි ප්‍රශ්නයක් තියෙනවා බලමු හරි අපි ටියුට් එකට යන් ආයෙ ළමයි ඉක්මනට හරි මේ ටික අපි කතා කරා කියුමුලේටිව් ගැන කතා කරන්නේ හරි ඊළඟට අපිට තියෙන ළමයි expected value එක හරි නේද ඕගොල්ලොන්ට මතක නම් කලින් expected value එක අපි හෙව්වේ කොහොමද
කලින් expected value එක මම මෙතන ලියන්න. ඔයගොල්ලෝ මතක නම් කොහොමද හෙව්වේ? sum of product එක ගන්නවා කාගේද? මේ ASCII තියෙන එකේ G ගේ probability එකේ. නේ? මතකනේ මේක කාගේකද? discrete වලදී මෙහෙම තමයි හැදුවේ. නේ? discrete වලදී expected value එක හොයන්න ගත්තේ කොහොමද? මේ ASCII තියෙන එක ලිව්වා. ඊට පස්සේ probabilities එක ඒවා ගුණ කරනවා. product ගත්තා. ඊට පස්සේ ඒවට මොකද කරන්නේ? sum කරනවා. හරි නේද? මේ විදිහට තමයි අපි හැදුවේ. හරි. continuous වලට ආවට පස්සේ මේ sum කරන්න බෑනේ. එකතු කරන්න බෑනේ. එහෙනම් ඒ වෙනුවට මොකද්ද අපිට එන්න ඕනේ? මේ sum කරන එක වෙනුවට අපි කතා කරා මොකක් එන්න ඕනේ කියලාද? මේ sum කරන වෙනුවට එන්නේ මොකද? area under the curve. හරි නේද? සියලුම area. හරිද? G එහෙමම තියෙනවා. P වෙනුවට මොකක්ද දෙනවා කියලා කිව්වේ අපි? probability වෙනුවට අපි දැන් ගන්නේ මොකද්ද? probability density function එක. එහෙනම් f x කියලා ලියමු. හරි. මෙතන කොහොමද අතර dx එකක් එනවා. එහෙනම් හරි නේද මේක? මේක ලියා ගන්න. හරි නේද? හරි. මේක ලියාගෙන අපි යන් ආයේ පේපර් එකට. හරි නේද? ආයේ මම කියන්න මේකව තමයි මේ ලියන්නේ. මේ එකතු කිරීමේ වෙනුවට අපි දැන් කරන්න ඕනේ මොකද? අනුකලනය කරන්න ඕනේ සියලුම වර්ගඵල. අනුකලනය මේ ඒරියා අණ්ඩද ගන්න ඕනේ සියලුම වර්ගඵල. G එහෙමමයි. G ගේ වෙනසක් නැහැ. G කියන්නේ මේ ASCII තියෙන එකනේ. හැබැයි P කියලා එකක් දැන් නැහැ. දැන් ඉන්නේ කවුද? F කියලා එකේ. නේ? අර ඒ probability කියලා මේ ඉන්නේ කවුද? probability density කියලා එකේ තමයි ඉන්නේ F. හරි නේද? හරි. ඔක තියාගෙන ඔහම ඔක මේක ලියාගෙන කොටු කරගන්න. ඔයගොල්ලෝ මේ මං ගෙදරදී හදන්න ඕනේ ගාන මේක. මේ තියෙන්නේ 2008 3 වෙනි ගාන හදන්න මේකත් කම්ප්ලීට් කරන්න. දැන් මේක තමයි මේ හදා ඉන්නේ. හරිද? මේ දෙක තමයි ඔයගොල්ලෝ කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ. අනිත් දවසේදී අර Q ඒ කියන්නේ මෙතනට එනකන් සියලුම ගණන් හදන්න ඕක Q29 වෙනකන් සියලුම ගණන් හදන්න ගෙදරදී. හරි නේද? හරි අපි යන් පේපර් එකට 2016 හරි ඊළඟට අපි හොයන්න කියන calculate the expected value of x. හරි expected value එක හොයන්න කියන්නේ කාගේද හොයන්න කියන්නේ g වෙනුවට මොකක්ද තියෙන්නේ මෙතන x. expected value of x තමයි හොයන්න කියන්නේ. හරි කොහොමද expected value of x හොයන්නේ? කොහොමද හොයන්නේ? හරි area under the curve ගන්නවා සියලුම area එක. හරිද? fx මේක මේ fx එන්න ඕනේ මෙතන මේ ASCII තියෙන එක මෙතනට එන්න ඕනේ x නේ මෙතන තියෙන එක මෙතනට එනවා p වෙනුවට එන්නේ probability density එක dx. හරි අපි ආදේශ කරමු. දැන් මෙහෙම මේ ඍණ අනන්තයෙන් ඉඳන් ධන අනන්තයට මේ හරිය මුකුත් මේ කියන්නේ මේ අනිත් හරියන් වල අපි බැලුවානේ. ඒ හරියන් වල වර්ගඵල නැහැ. එහෙනම් අපිට ඕනේ මොකද්ද? මේ ටික ගත්තාම ඇති මොකද්ද? බිඳුවේ ඉඳන් 1 වෙනකම් වර්ගඵලය ගත්තාම ඇති සම්පූර්ණ එක මොන x fx කියන්නේ මොකද්ද? මෙන්න මේකට ax x ධන 3. හරි නේද? එතකොට මේක තමයි නේ මේ තියෙන්නේ. ඒක තමයි fx. මේ x අරෙන් ආපු x dx. හරි මේක සුළු කරාම කීයද? බිඳුවේ ඉඳන් 1 වෙනකම්. හරි නේද? මෙතන එනවා a x වර්ගය x ධන 3 dx. හරි නේද? හරි මේක දැන් මම සුළු කරන විදිය ආයෙ කියන්නේ මේක සුළු කරාම ඔයගොල්ලන්ට කීයද ආවේ? සුළු කරලා බලන්න ඔයගොල්ලන්ට එන්න ඕනේ කීයයි කියලාද? මෙන්න මෙතන තියෙනවා උත්තරේ. මේ expected value එක නේ. හරි expected value එක ඇවිල්ලා තියෙනවා හරි චුට්ටක් බලන්න මේක. හරි මේක සුළු කරාට පස්සේ දැන් මම මේක සුළු කරන්න යන්නේ නැහැ.
මේක සුළු කරාට පස්සේ උත්තරේ එන්න ඕනේ කියයි කියලාද මේ ගාන හදන විදිහ ළමයි චුට්ටක් අහගෙන යන්න හරි මේක සුළු කරාම එන්න ඕනේ උත්තරේ කියයි කියලාද මේක එන්න ඕනේ 15 බෙදීම 21 කියලා හරි නේද හරි එතකොට ඒකත් ඔයාලට හදන්න පුළුවන් මේ උත්තරේ දීලා තියෙනවා බලන්න මේක හදන්නේ කොහොමද කියලා මොනවාරි ප්‍රශ්න තිබ්බොත් ගෲප් එකට දාන්න හරි නේද හරි ඊට පස්සේ ඊළඟට අපෙන් අහනවා මොකද්ද ඊළඟට අපෙන් අහනවා මොකද්ද වේරියන්ස් එක හරි නේද හරි වේරියන්ස් එක හොයන්නේ කොහොමද හරි වේරියන්ස් එක හොයන්න අපි දන්නවනේ vx කියලා එකක් නේ කිව්වේ වේරියන්ස් එක හොයන්න මොකද්ද අපි සුළු කරපු වෙන උත්තරේ e මතක ඇතිනේ කලින් අපි සුළු කරලා ගත්ත උත්තරයක් මේකට ex e x සම්පූර්ණ එකේ වර්ගය දැන් අපි මෙයාව නම් හොයාගෙන ඉවරයි නේ මෙතන හොයුවනේ දැන් ඊළඟට එහෙනම් හොයන්න ඕනේ කාවද e x වර්ගය හරි අපි ඒක හොයන්නේ කොහොමද කියලා බලමු e x වර්ගය මම මේ ගාන නිකන් හදන විදිය කියන්නේ ඔයගොල්ලෝ හදලා පෙන්නන්න මම ගෲප් එකකට දානවා උත්තරේ හරි මේක බලන්න කොහොමද එන්න ඕනේ අනුකලනය කරනවා ඒ කියන්නේ මේ area under the curve සියලුම area under the curve මෙතන තියෙන එක මෙතන තියෙන මොකද්ද x වර්ගය ඊළඟට අපේ ෆන්ක්ෂන් එක මොකද්ද f(x) dx හරි නේද මේක කීයදන් කියලා බිඳුව ඉඳන් එකට x වර්ගය fx කියන්නේ මොකද්ද ax x දාන්න 3 dx හරි නේද ළමයි හරි එහෙනම් අපි මෙතනින් ළමයි මේක නවත්තනවා දැන් ඕගොල්ලෝ හරිද අපි ආයේ ලබන අඟහරුවාදා වගේ බලමු හරිද ඕගොල්ලෝ ඒ වෙද්දී මට කම්ප්ලීට් කරලා තියන්න මෙන්න මෙතනට එකක් හරි මෙන්න මෙතනට යන්න Q29 වෙනකන් හැම කෙනෙක්ම ඉවර කරලා තියන්න මොනවයි ප්‍රශ්න තිබ්බොත් group එකේ දාන්න හරි ළමයි අපි මෙතනින් නවත්තමු සහභාගී වෙච්ච හැමෝටම